හරි බලන්න කට්ටිය එහෙම ඉන්නවනේ. අවුල්ලයි දන්නේ. මේ බලමුකනේ. එහෙනම් ඔය අපි බලමු මේ මොකක්ද ඉදිරි ටික ටියුට් එකේනේ. දැන් අවසානයේ කිව්වේ මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් බේස් ඒවයි මයික්‍රෝ ප්‍රොසෙසර් බේස් ඒවයි මේ දෙකේ තියෙන වෙනස්කම් එක කතා කරේ. ඊළඟට අපි එනවා මේ embedded system එකක්. එහෙම නැත්නම් නීත පද්ධතියක් අලුතෙන් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරා. හරිද? එතකොට මේ සිලබස් එකේදී අපි embedded system එකක් නිර්මාණය කරා. පාවිච්චි කරන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් බේස් ඒවා තමයි අපි කතා කරන්නේ. මයික්‍රෝ කන්ට්‍රෝලර් බේස් එකක් කොහොමද හදන්නේ කියන එක ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ තියෙන්නේ මගේ ළඟ ඒ වගේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක්. මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නුවා. ඉතින් මේක පාවිච්චි කරලා පොඩි embedded system විශේෂයෙන්ම මේ භෞතික පරිගණනයට මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එකයි කතා කරන්නේ. හරි? භෞතික පරිගණනය. පරිසරයේ තියෙන දෙයක් අඳුනගෙන ඒ தත්ත්වය වෙනස් කරන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක කොහොමද උදව් වෙන්නේ? මේක පාවිච්චි කරලා කොහොමද අපි මේ විදිහේ embedded system එකක් හදාගන්නේ කියන එකයි මේකෙදි කතා කරන්නේ. එහෙනම් මෙන්න මාතෘකාව දාලා තියෙනවා ටියුට් එකේ. ශුද්‍රපාලක මත පදනම් වූ සංවර්ධිත පූර්ව මයික්‍රෝ කන්ට්‍රෝලර් බේස්. මෙම ඒකකයේදී අප විසින් ශුද්‍රපාලක මත පදනම් වූ නිහිත පද්ධතීන් පිළිබඳව සලකා බැලෙන අතර එම ශුද්‍රපාලකයන් පරිගණකයට සම්බන්ධ කර ක්‍රමලේඛන කිරීමට හා බාහිර සංවේදකයන් හා යෝජකයන් ඉතා පහසුවෙන් සම්බන්ධ කිරීමට සංවර්ධිත පුවරු භාවිත කරා. දැන් මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක අර කිව්ව CPU එක, RAM එක, clock ඒවා, input output port ඒවා ඔක්කොම මෙන්න මේ වගේ single chip එකකනේ තියෙන්නේ. ඔය ඔන්න වගේ පොඩි IC එකක තමයි තියෙන්නේ. පොඩි chip එකක තමයි තියෙන්නේ. එතකොට මට ඕන වුණොත් එහෙම මෙන්න මේකට උපකරණ සම්බන්ධ කරා. මේ විදිහට මේක තියෙති අමාරුයි සම්බන්ධ කරන්න. දැන් මම පොඩක් කැමරාවට ලං කරලා පෙන්නන්න නැත්නම් මේ කැමරාවට දාලා පෙන්නන්න. දැන් මේ කැමරාවට දාලා පෙන්නන්න. දැන් ඔන්න බලන්න. හරිද? ලයිට් ගහන්නත් එපේ. හරි. හරිද? ඔන්න බලන්න මේ මම මේ පැත්තෙන් මාරු කරලා පෙන්නන්නම්. මේ IC chip එක දිහා බලන්න. මේ IC chip එකේ ඕගොල්ලන්ට පේනවා ඇති මේක පින් බොහොම ළඟින් තමයි තියෙන්නේ. මේකේ පින් බොහොම ළඟින් තමයි තියෙන්නේ. මේ බලන්න. හරිද? එතකොට මේකට උපකරණ සම්බන්ධ කරන එක ගොඩක් අමාරුයි. දැන් එහෙම සම්බන්ධ කරනවා නම් අපිට සිද්ධ වෙනවා මේකට ස්ථීර වශයෙන් මේ උපකරණ පාස් ගන්න. නේද? ඇයි මේකට ගලවලා ගන්න ඒ කියන්නේ මේකේ දැන් හිතන්නකෝ මොකක් හරි උපකරණයක් මේකට ප්ලග් කරනවා. ප්ලග් කරපු හැටි ඒ හයි කරන උපකරණේ වයර් එක එහා තුඩුවේ ගෑවෙනවා. මේ තුඩුව කියන්නේ පින් එක. මේ එහා පින් එකේ ගෑවෙනවා. මොකද පින් බොහොම ළඟට තියෙන්නේ. නේ? අන්න ඒ නිසා මේකට කෙලින්ම උපකරණ සම්බන්ධ කරන එක. විදුලිය සම්බන්ධ කරන එක ඇත්තටම ටිකක් අමාරුයි. හරිද? ඊළඟ කාර්යය තමයි මේකට වැඩ කරන්න මම අර කිව්වේ ක්ලොක් එකක් ඕන කියලා. අන්න ඒ ක්ලොක් එකත් මේකට අපි පිටතින් ලබා දෙන්න ඕන. මේක ඇතුලේ ක්ලොක් එකක් නැතුව නෙවෙයි ඇත්තටම. මේක ඇතුලේ ක්ලොක් එකක් තියෙනවා. ඒකේ පොඩ්ඩක් ස්පීඩ් එකේ මාරු. ඒ නිසා මේකට අපි ක්ලොක් එකක් එළියෙන් ලබා දෙන්නත් ඕන. හරිද? එළියෙන් ක්ලොක් එකක් දෙන්නත් ඕන. ඉතින් ඔය කාරණා නිසා ඔන්න ඔය කිව්ව හේතු නිසා මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක අපි කෙලින්ම පාවිච්චියට ගන්නෙ නෑ. මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක සංවර්ධිත පූර්ව ඩෙවලොප්මන්ට් බෝඩ් එකකට සම්බන්ධ කරලා තමයි ගන්නේ. අනිත් කාරණේ තමයි මම කිව්වා දැන් මේකට අපි සෙන්සර්ස් ප්ලග් කරාම සංවේදක හයි කරාම ඒ සංවේදක වලින් ලැබෙන දත්ත සකස් කරන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකකින්. එහෙම නැත්නම් මේ software එකකින්නේ අපි ඒ වැඩේ කරන්නේ. එතකොට ඔය software එක අපි ලියන්නේ කම්පියුටර් එකකින්.
හරිද? කම්පියුටර් එකේ තමයි software එක ලියන්නේ. ඒ ලියන software එක අපි මෙන්න මේ IC එක ඇතුළට එහෙම නැත්නම් අර මේකේ ROM මතකයක් තියෙනවනේ. ඒ ROM මතකයේ ඇතුලේ මේ අපි ලියන ප්‍රෝග්‍රෑම් එක තැම්පත් කරන්නත් ඕන. එතකොට මේ IC එක මේ chip එක අපිට කෙලින්ම කම්පියුටර් එකට සම්බන්ධ කරන එක ගොඩක් අපහසුයි. ඒ නිසා අපි මෙන්න මේ වගේ ඩෙවලොප්මන්ට් බෝඩ් අපි මේවට කියන ඩෙවලොප්මන්ට් බෝඩ් එකක් සංවර්ධිත පුවරුවක්. හරිද? මෙන්න මේ වගේ බෝඩ් එකක් පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ chip එක ඔයගොල්ලොන්ට මෙහෙම ඇල්ලුවට පැහැදිලිව පේන්නේ නැති වෙයි. මොකද මේ අකුරු ගොඩක් පොඩි නිසා මේක මේ ATmega 328 Atmel සමාගමෙන් නිෂ්පාදනය කරා. බලන්න පේනවද කියලා මෙන්න අන්න හරි. අන්න දැන් පේනවනේ. පේන්නේ නැති වෙන්න බෑනේ මෙච්චර quality කැමරාවක් තියාගෙන. ඔයාලට පේන ඇති මේකේ ATmega 328 මෙන්න මේ මෙතන ලියලා තියෙනවනේ. නැති ඔගේ යකුරු නිසා ටිකක් අමාරුයි මේ අනිත් එක ලයිව් ස්ට්‍රීම් එකක් ගන්න කැම් එකේ. ඒක පොඩක් ફોකස් එක වෙලා යනවා මේක. ATmega 328 ATmega 328 කියන chip එක තමයි පාවිච්චි කරන්නේ. මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක පාවිච්චි. ඒතකොට මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ඇතුළත් කරලා මේ වගේ බෝඩ් එකක් තියෙනවා. මේකට අපි කියනවා Arduino බෝඩ් එක. හරි? Arduino බෝඩ් එක. ඒතකොට මේක මේ වගේ බෝඩ් එකක තියෙන වැදගත්කම. මේකේ තියෙන ප්‍රයෝජනය තමයි මම කියවනේ. මෙන්න මේ IC එක අපිට ප්‍රෝග්‍රෑම් කරන්න ඕන වුණා. මේ IC එක කිව්වේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක. මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ප්‍රෝග්‍රෑම් කරන්න ඕන වුණාම අපි මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කම්පියුටර් එකේනේ. කම්පියුටර් එකේ ලියන ප්‍රෝග්‍රෑම් එක අපිට සිද්ධ වෙනවා මේ IC එක ඇතුලේ තියෙන ROM එකේ තැම්පත් කරන්න සිද්ධ වෙනවා. එතකොට තැම්පත් කරන්න මේ ROM එක එහෙම නැත්නම් මේ IC එක මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක අපිට කම්පියුටර් එකට සම්බන්ධ කරන්න වෙනවා. මේක කෙලින්ම සම්බන්ධ කරන්න බෑ. අමාරුයි මේ වැඩේ කරන්න. ඒ නිසා අපි මෙන්න මේ ඩෙවලොප්මන්ට් බෝඩ් එක හරහා මේක මේ USB පෝට් එකක් තියෙනවා පේනවා ඇති. USB පෝට් එක හරහා අපිට මේක හරි ලේසියෙන් කම්පියුටර් එකට ප්ලග් කරලා අපි ලියන ප්‍රෝග්‍රෑම්ස් මේකට ඇතුළත් කරන්න පුළුවන්. හරිද? IC එකේ උඩ සිදුරු දෙකක් සර් තියෙනවා. නෑ. සිදුරු දෙකක් නෙවෙයි. මේ IC එක ගත්තාම ආයෙ මම පෙන්නන්නම්. දැන් මෙතන ඒගොල්ලෝගේ නිෂ්පාදන අරමුණු සඳහා මේ මෙතන ඩොට් දෙකක් වගේ පේනවා. මේ IC එක අර මැෂින් වලින් අල්ල ගන්න. ඒ වගේ වැඩවල. මේකේ අපි IC එකක පින් ගණන් කරන්න ගියාම මෙන්න මේ නොච් එකක් තියෙන මේ තියෙන. පොඩි කට්ටයක් තියෙනවා පේනවද මෙතන? ඔය නොච් එක පැත්තේ ඉඳලානේ ගණන් කරන්න පටන් ගන්න මේ තියෙන. මෙතන චූටි කට්ටයක් තියෙනවා මේ තියෙන. ඒත් එක්ක මේ කට්ටේට උඩින් පොඩි ඩොට් එකක් තියෙනවා පේනවද? පේනව නේද? ඔව් ඔය තව ටිකක් zoom කරොත් හරි ඔය තියෙන පේනවනේ මෙන්න මෙතන හරි ඔයගේ ඩොට් එකක් තියෙනවා එතකොට ඔතන ඉඳලා තමයි IC එකේ පින් ගණන් කරන්න අපි පටන් ගන්න හරි පින් ගණන් කරන්නේ ඔන්න ඔතන ඉඳලා දැන් IC එකේ පින් ටික ගණන් කරන්න ගියාම මෙහෙමයි IC එකේ ඔය නොච් එක පැත්තේ මෙහෙම කට්ටයක් තියෙන්නේ අන්න එතන ඒ පැත්ත උඩට හරව ගන්න උඩටම හරවන්න ඕනේ නැහැ. ඉතින් එහෙම හරව ගත්තොත් ලේසි. ඒතර මේ නොච් එකට මේ පැත්තෙන් පොඩි ඩොට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම පින් ටික තියෙනවා. දැන් ඔය විදිහට. දැන් මේට වඩා පින් ගොඩක් තියෙනවානේ. හරිද? මේට වඩා පින් ගොඩක් තියෙනවානේ මේකේ. ඒතර මේවා ගණන් කරන්න ගියාම මෙතන ඉඳලා තමයි ගණන් කරන්නේ. 1 2 3 4 5 6 මේ මෙහෙමයි ගමන මේ ගණන් කරන්නේ. 7 මෙතනින් නෙවෙයි පටන් ගන්න මෙතනින් 7 8 9 10 11 12 පැහැදිලි සවුන්ඩ් එක හොඳයි නේද ඒක තමයි සවුන්ඩ් එක හොඳයි කියලා එක්කෙනෙක් කියන සවුන්ඩ් එක අවුල් රැහෙනවා මදි ෆෝන් එකෙන් බලනකොට සවුන්ඩ් එක මේ ඇත්තටම මෙහෙන් උඩරිම වැඩි කරලා දීලා තියෙන්නේ මේ වැඩේ මේ මට හිතෙන්නේ මේකේ බැටරිය බහලා ඇත්තිද දන්නේ නැහැ සමහර විට දැන් ටවුන් එකේ ඇවිදලා බැලුවා බැටරියක් ගන්න තැනක් නැහැ. කවුරු හරි ළඟ ඔරලෝසු බැටරිය තියෙනවා නම් අහලා පහලා ඉන්න අය LA44 බැටරිය මොඩලේ. අනේ පොඩ්ඩක් කියන්න මේ කවුරු හරි එවන්නම්. බැටරියක් ගන්න තියෙන තැනක් තියෙනවා නම් මේ ඒ පාර ඇහෙන්නේම නැද්ද? මට හිතෙන්නේ මේ බැටරිය බහලා එන පවර් එක මදි. එහෙම සීන් එකක් තියෙනවා. හොඳට ඇහෙනවලු අය සමහර කට්ටිය කිය. විශ්ව තියෙනවනේ. ඉන්නකො එහෙම උනොත්
ඔව් විශ්වලාගේ ගෙදර එවන්නම් මම කවුරු හරි ඒක තමයි කට්ටිය කියන හොඳට ඇහෙනවලු වැඩි කර ගන්න බලන්න පොඩ්ඩක් ඈ අර දුෂ්කරතාවයක් තියෙනවනේ බැටරි කෑල්ලක් හොයා ගන්නකම් සද්දයක් ඇහෙනවද එහෙනම් වයර් එක ඩැමේජ් මුන්ගේ බෝයා කියලා දැන් ලංකාවේනේ ගහන්නේ ඒකනේ වැඩි සුපිරිලු ඒකයි හරි මේ විදිහට තමයි ගමන් මේ ඔය IC එකේ පින් ගණන් කරන්න ඕනේ එතකොට ඒක තමයි ඕගොල්ලෝ අර දැක්ක මේ මොකක්ද මේ එකේ තියෙන්නේ හරිද එතකොට ඒ ටික හරිනේ එහෙනම් අපිට ඕන වෙනවා මේක ප්‍රෝග්‍රෑම් කරන්න ඒ වගේම තමයි මේක අපිට උපකරණات එක්ක සම්බන්ධ කරන්න හරිම ලේසි මෙන්න මේ වගේ බෝඩ් එකක් තියෙනවා මේ බෝඩ් එකට අපි කියනවා ඩෙවලොප්මන්ට් බෝඩ් එකක් එහෙම නැත්නම් සංවර්ධිත පුවරුවක් කියලා කියනවා ඔය පල්ලෙහාන් නෝට් එකක් ලියන්න තියෙනවනේ අනේ නෝට් එකේ මෙහෙම ලියමු පල්ලෙහාන් නෝට් එක තියෙන්නේ එතන ලියන්න ශුද්‍ර පාලකයක් පල්ලෙහාන් නෝට් එකේ තියෙන්නේ එතන ලියන්න ශුද්‍ර පාලකයක් කැමරාව ලං කරලා පෙන්නන්නලු ඒක පාට වටිනවලු. පෙන්නන්නම්කෝ ඈ. ශුද්‍ර පාලකයක් ක්‍රමලේඛනය කිරීම සඳහා ශුද්‍ර පාලකයක් ක්‍රමලේඛනය කිරීම සඳහා ශුද්‍ර පාලකයක් ක්‍රමලේඛනය කිරීම සඳහා එය පරිගණකය සමග ක්‍රමලේඛනය කිරීම සඳහා එය පරිගණකය සමග ක්‍රමලේඛනය කිරීම සඳහා එය පරිගණකය සමග සම්බන්ධ කළ යුතු අතර පරිගණකය සමග සම්බන්ධ කළ යුතු අතර එය පරිගණකය සමග සම්බන්ධ කළ යුතු අතර පරිගණකය සමග සම්බන්ධ කළ යුතු අතර සංවර්ධිත පුවරුවක් භාවිත කිරීම සංවර්ධිත පුවරුවක් භාවිත කිරීම සංවර්ධිත පුවරුවක් භාවිත කිරීම සංවර්ධිත පුවරුවක් භාවිත කිරීම ශුද්‍ර පාලකයක් පරිගණකය හා සම්බන්ධ කිරීම වඩා පහසු කරවයි. ශුද්‍ර පාලකයක් පරිගණකය හා සම්බන්ධ කිරීම වඩා පහසු කරවයි. පරිගණකය හා සම්බන්ධ කිරීම වඩා පහසු කරවයි. ඕකටම ලියන්න. හරි? ඕකටම ලියන්න. පරිගණකය තුලින් ලබා දෙන වැඩසටහන් පරිගණකය තුලින් ලබා දෙන වැඩසටහන් පරිගණකය තුලින් ලබා දෙන වැඩසටහන් වරහන් ඇතුළේ ලියන්න උපදෙස් පරිගණකය තුලින් ලබා දෙන වැඩසටහන් වරහන් ඇතුළේ උපදෙස් ශුද්‍ර පාලකේ රොම් මතකයක් තුල තැන්පත් වේ. පරිගණකය තුලින් ලබා දෙන වැඩසටහන් ශුද්‍ර පාලකේ රොම් මතකයක් තුල තැන්පත් වේ. ශුද්‍ර පාලකේ රොම් මතකයක් තුල තැන්පත් වේ. ශුද්‍ර පාලකයට විදුලිය ලබා දුන් පසු ශුද්‍ර පාලකයට විදුලිය ලබා දුන් පසු ශුද්‍ර පාලකයට විදුලිය ලබා දුන් පසු එම රොම් මතකය තුල ඇති උපදෙස් ශුද්‍ර පාලකයට විදුලිය ලබා දුන් පසු එම රොම් මතකය තුල ඇති උපදෙස් පෙලින් පෙළ ලබාගෙන එම රොම් මතකය තුල ඇති උපදෙස් පෙලින් පෙළ ලබාගෙන සකසනය මගින් පෙලින් පෙළ ලබාගෙන සකසනය මගින් ඒවා ක්‍රියාත්මක කරයි. සකසනය මගින් ඒවා ක්‍රියාත්මක කරයි. දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේ වෙද්දි Python දන්නවනේ.
22 ළමයි කීප දෙනෙක් මේකේ ඉන්නවා. ඒගොල්ලෝ තාම Python දන්නේ නැහැ. හරිද? දැන් Python දන්නවනේ. එතකොට Python වගේ තමයි මේ Arduino කියන භාෂාව පාවිච්චි කරලා අපි ඔය අපිට ලැබිලා තියෙන ATmega328 ATmega කියලා කියනවා සමහර අය. ATmega328 හරිද? ATmega328 කියන මයික්‍රෝකන්ට්‍රෝල් එක ප්‍රෝග්‍රෑම් කරන්නේ එහෙම නැත්නම් ඒක වැඩසටහන් කරන්නේ කරන්නේ අපි Arduino කියන පරිගණක භාෂාව පාවිච්චි කරනවා. Arduino කියන පරිගණක භාෂාව පාවිච්චි කරනවා. එතකොට මේ Arduino කියන්නේ ළමයි ඇත්තටම මේකේ hardware and software කියලා part දෙකක් තියෙනවා. මේ දෙකම FOSS. Free and open source. Arduino කියලා දෘඩාංගයක් තියෙනවා. දැන් මේ තියෙන්නේ Arduino කියන දෘඩාංගය. Arduino කියන බෝඩ් එක. සංවර්ධිත බෝඩ්. හරිද? එතකොට මේකේ hardware part එකක් තියෙනවා Arduino වල. ඒ වගේම තමයි Arduino කියලා පරිගණක භාෂාව. language එකකුත් තියෙනවා. හරිද? භාෂාවකුත් තියෙනවා. ඉතින් මේ දෙන්නම FOSS වර්ගය. FOSS කිව්වේ free and open source. හරිද? මේකේ S එකක් දාන්නත් බෑ නේද? open source software කියන්නත් බෑ නේද? ඉතින් මේක free and open source. ඒ කියන්නේ මේ hardware එකත් free and open source. Arduino කියන language එකත් free and open source. free and open source උනා අපි ඕනම කෙනෙක්ට පුළුවන් ඇත්තටම මේ Arduino කියන එක ඉතාලියේ තමයි නිෂ්පාදනය කරන්නේ. හරිද? ඉතාලියේ තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට Arduino original board එකක් ගන්න ගියොත් සාමාන්‍යයෙන් මේ Arduino Uno කියන board එක මේකේ board වර්ග ගොඩක් තියෙනවා. ඒක ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. ටියුට් එකේ දාලා තියෙන එක ගැන. එතකොට සරලව අපි පාවිච්චි කරන ඔය බේසික් වැඩ වලට පාවිච්චි කරන board එකක් තමයි Arduino Uno කියලා කියන්නේ. එතකොට Arduino Uno විතරක් නෙවෙයි හැම board එකක්ම free and open source. ඒක free and open source කිව්වම මේක නොමිලේ අපිට ගන්න බෑ. මේ hardware නිෂ්පාදනය කරන්න යම් කිසි වියදමක් යනවනේ. එතකොට මේ මුදල් අපි ගෙවන්න ඕන. එහෙම නෙවෙයි මේ hardware design එක free. මේක මේ circuit එක ඕනනම් මේ විදිහට වෙන කෙනෙක්ට හදන්න පුළුවන්. හදලා ඒගොල්ලෝගේ ප්‍රොඩක්ට් එකක් විදිහට මේක දෙන්න පුළුවන්. දැන් එහෙම හදපුවා ඕන තරම් තියෙනවා. දැන් මම කියවනේ Arduino original හදන්නේ මේ ඉතාලියේ කියලා කිව්වනේ. නේද? ඒතකොට මම මේ board එක පොඩ්ඩක් අපහු ලං කරලා පෙන්නන්න. board එක හදන්න original board එක හදන්න ඉතාලියේනේ. එතකොට ඉතාලියේ හදන original board එක සාමාන්‍යයෙන් රුපියල් 5000ක් විතර වෙනවා. හොඳද? 5000ක් විතර වෙනවා. එතකොට මම මෙන්න මේ kit එක හරි මේ kit එකම ගත්තේ රුපියල් අර කිව්වේ රුපියල් 3000කට විතර. හරිද? එතකොට මේක ඔන්න මම පෙන්නන්නම් මේක ගත්තොත් එහෙම හරිද? මේ board එකේම ගහලා තියෙනවා made in Italy කියලා. ඔන්න බලන්න. ඔයාලා පාවිච්චි කරන board වල සමහර විට ඇති. මේ ඉන්න බලන්න. මේක ගහලා තියෙනවා මේකේ. මෙන්න මේ පෑන් තුඩ තියෙන තැන පේනවා. හරිද? ඔන්න පෑන් තුඩ තියෙන තැන බලන්න. එතන ගහලා තියෙනවා made in Italy. ඉතාලියේ නිෂ්පාදිතයි කියලා ගහලා තියෙනවා. හැබැයි මේක ඉතාලියේ නෙමෙයි මේක සුපිරි චයිනීස් කොපියක්. හරිද? මේක මේ චීනි හදපු එකක් තමයි මේ තියෙන්නේ. ඒ චයිනා ඒවා තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහටම මේ ලක්ඩුයිනෝ කියලා එකක් තියෙනවා ලංකාවේ ගහන. හරිද? ලංකාවේ ගහන එකක් තියෙනවා ලක්ඩුයිනෝ. ඊට පස්සේ කාලෙක තව මොකක් හරි ඩුයිනෝ එකක් ආවා. ඒ විදිහට අපිට මේ ඕනම කෙනෙක්ට මේකේ හાર્ඩ්වෙයාර් එක තමන්ට කැමති විදිහකට නිෂ්පාදනය කරගන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් එකත් එහෙමයි වැඩේ. හරිද? එතකොට මේකේ මයික්‍රෝකන්ට්‍රෝල් එක ප්‍රෝග්‍රෑම් කරන්න මෙන්න මේක වැදගත් වෙනවා. එතකොට දැන් සරලව එකක් ලිව්වොත් දැන් ඉස්සරහට මේ ප්‍රෝග්‍රෑමින් ගැන කියලා දෙන්නම්. දැන් මම මේ ලියන්නේ මේ void setup Arduino program එකක කොටසක්. මේකේ මහා ලොකු තියා මෙලොවම උපදේශයක් නැතුව මූලික ටික මම ලියන්නම් void loop. දැන් ඕම් ඔය විදිහට ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා තමයි මේකේ මේ අපි අර උපදේශ මාලාව සකස් කරන්නේ. මේ මයික්‍රෝකන්ට්‍රෝලර් ඇතුලේ ක්‍රියාත්මක කරන උපදේශ මාලාව මේ අපි ලියන්නේ කම්පියුටර් එකේ සකස් කරන්නේ මේ වගේ ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා. මතක තියාගන්න මේ ඉංග්‍රීසි වචන මේ වගේ ඉලෙක්ට්‍රොනික IC එකකට තේරෙන්නේ නැහැ. හරිද? අපේ කම්පියුටර් එකේ ලියන මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක හරි අපි විසින් අපේ කම්පියුටර් එකේ ලියන ඔන්න ඔය ප්‍රෝග්‍රෑම් එක අපි මයික්‍රෝකන්ට්‍රෝල් එකට ඇතුළත් කරන්නේ. හරි? මේක මයික්‍රෝකන්ට්‍රෝල් එකට ඇතුළත් කරද්දි මේකනේ අපේ මයික්‍රෝකන්ට්‍රෝල් එක. මේකට ඇතුළත් කරද්දි ඒක ඇතුළත් වෙන්නේ .hex ෆයිල් එකක්. .hex කිව්වේ මේකේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එකනේ. hex ෆයිල් එකක් විදිහට තමයි ඇතුළත් වෙන්නේ.
hex වචනේ හුරු hexadecimal ෂඩ් දශමයේ වලින් ලියවිච්ච උපදේශ මාලාවක් විදිහට තමයි මේ උපදේශ මාලාව මේකට ඇතුල් වෙන්නේ. ඉතින් මෙහෙන් පරිගණකයේ අපි සකස් කරන උපදේශ මාලාව hexadecimal විදිහට නෙවෙයි මොන විදිහට මේකට ඇතුල් වුණත් අපි දන්නවා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වලින් හැදිච්ච ඕනම උපකරණයකට එයාට තේරෙන්නේ එක බිඳු භාෂාවෙන් ලියවිච්ච උපදේශ. එහෙම නේද? එක බිඳු භාෂාවෙන් ලියවිච්ච උපදේශ තමයි මේ ඩිජිටල් උපකරණ වලට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසානේ මේ එක බිඳු භාෂාවෙන් ලියවිච්ච ඒවට අපි යන්ත්‍ර භාෂාව කියලා කියනවා. යන්ත්‍රයට තේරුම් ගත හැකි භාෂාව. යන්ත්‍ර භාෂාව කියලා හඳුන්වනවා. දැන් අපි කම්පියුටර් එකේ ලියන ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ වගේ එකක්. කම්පියුටර් එකේ ලියන ප්‍රෝග්‍රෑම් එක ඔය වගේ එකක්. අපේ කම්පියුටර් එක මොකද්ද කරන්නේ? ඒක ෂඩ් දශමයේ වලින් ලියවිච්ච උපදේශ මාලාවක් බවට පරිවර්තනය කරනවා. පැහැදිලිද? අන්නේ ෂඩ් දශමයේ වලින් ලියවිච්ච උපදේශ මාලාව තමයි මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ඇතුලේ ROM එක ඇතුලේ තැන්පත් කරන්නේ. මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ තියෙන ROM එක ඇතුලේ තැන්පත් කරන්නේ අන්නේ ෂඩ් දශමයේ උපදේශ මාලාව. ඇයි ෂඩ් දශමයේ තෝරාගන්නේ? ඇත්තටම මෙයාට තේරෙන්නේ ෂඩ් දශමයේ උපදේශ නෙවෙයි. ඇත්තටම මෙයාට තේරෙන්නේ ද්විමේ උපදේශ. ද්විමේ උපදේශ මේක ඇතුලේ තැන්පත් කරන්න ගියා නම් එතන එක බිඳුව ඒවා ගොඩාක් තියෙනවා. හැබැයි අන්නේ එක බිඳුව ඒවා හතරක් වෙනුවට අපිට එක ෂඩ් දශමයේ ඉලක්කමක් ලියන්න පුළුවන්. ඒතකොට ලියන ඉලක්කම් ගාන එහෙම නැත්නම් ඒ අනුලක්ෂණ ගාන අකුරු ගාන ගොඩක් වටිනවා. පැහැදිලිද? ඒ නිසා මේ උපදේශ ටික hexadecimal විදිහට තමයි මේ ROM මතකය ඇතුලේ ගබඩාව. පැහැදිලි නේද? ඔය අවසානට ලියපු නෝට් එක තියෙනවා. ඒ නෝට් එකේ අන්තිමටම ලියන්න පරිගණකය තුල සකස් කරන ලබන උපදේශ ගොනුව පරිගණකය තුල සකස් කරනු ලබන උපදේශ ගොනුව පරිගණකය තුල සකස් කරනු ලබන උපදේශ ගොනුව පරිගණකය තුල සකස් කරනු ලබන උපදේශ ගොනුව ROM මතකය තුල ඔය ලියාගෙන ආපු ඡේදෙටම ලියන්න. උපදේශ ගොනුව ROM මතකය තුල තැන්පත් කරනුයේ ROM මතකය තුල තැන්පත් කරනුයේ ROM මතකය තුල තැන්පත් කරනුයේ .hex ගොනුවක් ලෙස .hex ගොනුවක් ලෙසය. .hex ගොනුවක් ලෙස. මේ කෙනෙක් අහනවා ඔය සර් Arduino හොඳ කිට් එකක් රුපියල් 2000ට වගේ ගන්න පුළුවන්ද? 2000ට ගන්න පුළුවන්. ඒකේ ඔය Arduino board එකයි ඊළඟට ප්‍රැක්ටිකල් කරගන්න ඕන බ්‍රෙඩ් බෝඩ් එකයි ජම්ප් වයර් ටිකයි ඊළඟට ඔය බේසික් LED බල්බ් ටිකක් මොන ඔය වගේ පුංචි උපකරණ ටිකක් දාපු කිට් එකක් ගන්න පුළුවන්. ඒ රුපියල් 2000කට නම් ගන්න අමාරුයි. 2200 300ක්වත් දෙයි මට හිතෙන්නේ. මේ එහෙම ගානකට ඕවගේ තියෙනවා අර ස්ටාර්ටර් කිට් කියලා. එහෙම ගන්න පුළුවන්. ඒතකොට ඕගොල්ලෝ අර මගේ කල්මුත් ඇහුවා. මේ මගේ ළඟ තියෙනවා මේ සෙන්සර් පැක් එකක්. මේ වගේ ගත්ත බඩු ගොඩක් තියෙනවා. ඉතින් මේක නම් මේ බොක්ස් එකේ දාලා මම වෙනම බොක්ස් එක අරගෙන මේ බඩු ටික දාගෙන තියෙනවා. මීටත් වඩා බඩු ගොඩක් තිබ්බා. ඒ ටික අර යසස් වර්ක්ෂොප් එකක් පටන් ගන්න ඌට දුන්නානේ බඩු ඔක්කොම ටික. මේ ඉතින් මම නම් මේවා කොළඹ ගිහිල්ලා අරගත්තේ. මීටත් වඩා මේ වගේ දෙගුණයක් විතර බඩු අරගත්තා. ඇත්තටම ඒ ඔක්කොටම ගියේ රුපියල් 12000. ඒ දවස්වල. දැන් අවුරුදු එකමාරකට දෙකකට විතර කලින්. කොළඹ ගිහිල්ලා බඩු ටික අරන් ආවා රුපියල් 12000කට හෙන බඩු ගොඩක් ගෙනාවා. මේ පිටකොටුවේ ඔය පළවෙනි හරස් සිටියේ කිව්වම ඔය වගේ බඩු අම්මානකට හොයාගන්න පුළුවන්. එන බඩු ගොඩක් ගෙනාවා. Arduino board 10යි. ඔව් ඔන්න ඔහම ගාණක් ගෙනාවා. ඉතින් ඒ ටික දැන් නැහැ මගේ ළඟ එකයි තියෙන්නේ. මේ ඉතින් මේ වෙලාවේදී ඔහොම කරන්න බෑ නේද? ඒ නිසා මේ වෙලාවේදී ඔය ඔන්ලයින් ෂොප් එකකින් තමයි ඕඩර් කරන්න වෙන්නේ. ඉතින් එතකොට මිල ගණන් බලලා ස්ටාර්ටර් පැක් එකක් ගන්නවා නම් ඒකේ මිලයි. එහෙම නැත්නම් මේ ස්ටාර්ටර් පැක් එකේ තියෙන කෑලි වෙන වෙනම ගන්නවා නම් ඒකේ මිලයි සංසන්දනය කරලා ගණන් අඩු විදියට ගන්න පුළුවන්. ඉතින් මේ අරන් තියෙන පැක් එක මේක මම මෑතකදී ගත්තේ දැන් මාසයක් දෙකක් ඇති. මේ පැක් එකට රුපියල් 3000ක් වගේ ගියේ. මේක ඔය A level ICT වලට ගහපු පැක් එක. මම ඊයේ කිව්වේ
A level ICT වලට ගහපු පැකේජ්. කවුන්ට් එක මීට වඩා වැඩි කරන්න බෑනේ දෙයියනේ. හරිද? ප්‍රැක්ටිකල් තියනවාද ඕවා A level වලට. A level exam එකේදී ඕගොල්ලන්ට ප්‍රැක්ටිකල් කරලා පෙන්නන්න කියලා හම්බෙන්නේ නැහැ. හරිද? A level exam එකේදී ප්‍රැක්ටිකල් කරන්න කියලා එහෙම කරලා පෙන්නන්න කියලා එන්නේ නැහැ. හැබැයි මේ Arduino board එකට උපකරණ අමුණන හැටි පොලේක එන්න පුළුවන්. දැන් වාර විභාග කීපයකම ඕක දීලා තියෙනවා. Arduino board ව්‍යුහගත පේපර් එකේ Arduino board එකේ පින්තූරයක් දෙනවා. breadboard එකේ පින්තූරයක් දෙනවා. ඊළඟට උපකරණ වල පින්තූර දෙනවා. ඊට පස්සේ ඔයා මේවා මේ අමුණන විදිය මෙහෙම අඳින්න ඕන. ඇඳලා ඒගොල්ලෝ කියන අවශ්‍යතාවය ඉටු වෙන්න ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕන තමයි. ඒ වගේ ප්‍රශ්න මේකෙන් අහන්න ඉඩ තියෙනවා. හරිද? ඒ නිසා මේ පොඩක් මේ ප්‍රැක්ටිකල් ගැන අවධානය යොමු කරන්න ඉතින් වඩා හොඳයි. ඔයාලට මේ බඩු ටික අරගෙන ප්‍රැක්ටිකල් ටික කරගන්න පුළුවන් නම් මම අර කිව්වේ. දැන් ඔය අසස්ලා වුණත් ඒගොල්ලෝ අම්මානකට ඔටෝමේෂන් කරන්නේ. ඒ කරේ මේකෙන් ඈ. හරිද? මේ බෝඩ් එකෙන් පටන් ගත්ත එක ලක්ෂ ගාණක් මාසෙකට ඉපෙව්වා මේ ඔටෝමේෂන් කරලා. හරිද? මේකෙන් ඔය එක එක ඔටෝමැටික් මැෂින් හදලා. ඒ නිසා මේක මහත්ඵල මහත්තා නිසා. AliExpress වලින් බඩු ගෙන්නුවොත් එයිද? නෑ එන්නේ නෑ නේද මේ දවස්වල. මම නම් හිතන්නේ එන්නේ නෑ. ගෙවන්නත් බෑනේ පිටරට දැන්. කල්ලි ගෙවන්න දෙන්නේ ඉන්නේ තියෙනවා මට. Arduino board අපි ගන්න ඕනද? මේක තමයි මම කිව්වේ. මේකක් අරගන්නවා නම් හොඳයි. එතකොට ප්‍රැක්ටිකල් ටික කරන්න පුළුවන්. හැබැයි මතු ප්‍රයෝජනයක් තියෙනවා නම් ඈ. දැන් එක්සෑම් එකට මේක ප්‍රැක්ටිකල් කරලා යනවා නම් හොඳයි. තමන්ම කරනවා නම් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එහෙම කරලා යනවා නම් හොඳයි. සහ ඔයාලා A level වලින් පස්සේ මොනවා හරි නිකන් මේ හා සම්බන්ධ වැඩ ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් A level ඉවර වෙලා මාස ගාණක් ගෙදරට වෙලා ඉන්න තියෙනවා. ඒ කාලේ මොනවා හරි ඔටෝමේෂන් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් කිට් එක ගන්න. පොඩි ඔය සෙන්සර්ස් කියන්නේ මාසෙකට සෙන්සර් එක ගන්න වගේ ගන්න. එහෙම වුණොත් හොඳයි. 2022 කට දැම්ම අවශ්‍යයි. දැම්ම අරගත්තයි කියලා ඉස්සරහට කොහොමද කොහොමද ගණන් එහෙම වැඩි වෙන්නේ නැහැ. පාඩුවක් වෙන්නේ නැහැ නේ. හදිසි නෑ. මේකට සල්ලි දින වෙලාවක අරගන්න. ඉතින් දැම්මම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අරගෙන විවේක තියෙන වෙලාවට ඔය ගේම් ගහනවා වගේ ගොන් වැඩ කරන වෙලාවේ මේ වගේ දෙයකට කාලය දෙවුවා නම් ඒක තමයි ජීවිතේට මාර ප්‍රයෝජනයක්. දැන් ඔය අපේ දම්සරයා ගත්තාම හැටුවරේ. හරිද? ඌ දැන් ඔය මේ ඔය ගොවිත් පළවල් වලට ඔය ලස්සට සිස්ටම් ගහලා විකුණන එක සිස්ටම් එකක් රුපියල් 50000ට 60000ට විකුණන. මේකෙන් ගන්න වැඩ. මේකෙන් ගන්න වැඩ. ඉතින් මේ විදිහට දියුණු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මේ බෝඩ් එකක් ගත්තර ගමන් නැහැ. ප්‍රයෝජනවත් වෙයි. iMax එකේ ඉස්සර තිබුණා දැන් නම් බඩු නෑ මට හිතෙන්නේ. ටිකක් අහලා බලන්න. ස්ටාර්ටර් පැක් එක නැතුව ඊට වඩා හොඳ එකක් කියන්නකො තව බඩු තියෙනවා. ඉතින් ඒකේ මේ වගේ පැකේජ් කීපයක් තියෙනවා බලන්නකො. ඔය duino.lk ලංකාවේ ඒ වගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන්නකො. එතකොට ඒකේ මේ පැකේජ් වර්ග ගණනාවක් තියෙනවා. ගිහිල්ලා බලන්න ඒ කැමති පැකේජ් එකක් තමන්ගේ අතේ තියෙන මුදලට හරිලන එකක් ගිහිල්ලා ගන්න පුළුවන්. duino.lk කියලා එකකුත් තියෙනවා. ඒකේ ගාණ අඩුයි කියලා. මේ එහෙමත් ගන්න පුළුවන්. A level වලට ආපු පැක් එක අර duino.lk එකට ගිහිල්ලා A level ICT කියලා සර්ච් කරන්න. එතකොට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ පැක් එක තමයි. A level ICT වලට ගහපු පැක් එක. එතකොට මේක රුපියල් 3000 ගාණක් වෙනවා. මේ 3200ද කොහෙද? පසන් ඉන්නවද? පසන් කීයද ගාණ? 3200ද කොහෙද නේ? මේ එහෙම ගාණක් වෙනවා. ඕනනම් මේ ප්ලාස්ටික් බොක්ස් එක නැතුව මේ බඩු ටික ගන්න පුළුවන් කාඩ්බෝඩ් බොක්ස් එක දාලා. එතකොට රුපියල් 2950කට වගේ ගන්න පුළුවන්. හරිද? එහෙමයි යන්නේ. දරාසකේ තියෙනවා රුපියල් 3000යි. ආයෙක තමයි. ඒ සයිට් එක අදාළ නැහැ. මොකක් හරි ලාභ තැනකින් ගන්න. හරිද? ඉතින් මම නම් අර ටිකක් එදා ඉඳලා ගනුදෙනු කරනවා ඔය ඩිවිනෝත් එක්ක. බඩු ගන්නවා නම් කට්ටිය එකතු වෙලා ගන්න ඒගොල්ලොන්ගේ විශේෂ එතකොට අඩු කිරීම මිල අඩු කිරීම තියෙනවා ඈ. එහෙම ගන්නවා නම් හොඳයි. හරි. අපි එමු නෝට් එක ඉදිරි කැලලට. එනවා 6 වෙනි පිටුව. මෙලෙස භාවිත වන සංවර්ධිත පුවරු වර්ග ගණනාවක් පවතී. ඔන්න ටියුට් එකේ දාලා තියෙනවා බලන්න. ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඩෙවලොප්මන්ට් බෝඩ්ස් වල පින්තූර කීපයක් දාලා තියෙනවා. දැන් ඉන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ඕගොල්ලන්ට. එතකොට කියලා දෙන්න ලේසි. ඔව් දැන් මේ මයික්‍රොබිට් කියන කිට් එක. මයික්‍රොබිට්. ඕකේ ප්‍රෝග්‍රෑම් ලියන එකත් හරිය ලේසි. අර ස්කෙච් වලින් ලියන්න පුළුවන්. මේ පොඩි අර නිකන් රූප සටහන් වලින් ලියන්න පුළුවන් මේ. හරිද?
ඔය පොඩි උන්ට හොඳයි. හරි පොඩි උන්ට පොඩි එක්ස්පෙරිමන්ට් කරන්න හැබැයි පොඩි උන්ට විතරක් නෙවෙයි. ඕකේ ලොකු ලොකු වැඩක් ගන්න පුළුවන්. හරි ලොකු ලොකු වැඩක් ගන්න පුළුවන්. ඊළඟට මේක තමයි අපි මේ පාඩමේදී කතා කරන බෝඩ් එක Arduino Uno කියන බෝඩ් එක. ඊට අමතරව මේ ඉස්සර කාලේ තිබුණා මේ ඔය මයික්‍රෝකන්ට්‍රෝලර්ස්. ඒවා සම්පූර්ණ කෙලින්ම ඒ කියන්නේ මයික්‍රෝකන්ට්‍රෝලර් එකේ රෙජිස්ට්‍රි වලට පවා ලියන්න ඕන. පට්ට අමාරුයි ප්‍රෝග්‍රෑම් කරන්න. හරිද? අන්න ඒ වගේ එකක් තිබුණා මයික්‍රෝ C කියන භාෂාවෙන් ලියන්න ඕන. PIC කියලා. හරිද? PIC. PIC කියලා කියන්නේ programmable IC කියන්නේ. PIC කියලා කිව්වේ. දැන් ඔය අපි කැම්පස් ඉන්න කාලේ Arduino කියන එක ජනප්‍රිය නෑ ගොඩක්. තිබුණා නැතුව නෙවෙයි. ගොඩක් ජනප්‍රිය නෑ. බොහෝම අතලොස්සක් තමයි පාවිච්චි කරේ. ඉතින් අපි කැම්පස් එකේ ඉගෙන ගත්තේ PIC කියන එක. හරිද? PIC. එතකොට මේ තියෙන්නේ PIC program මේ ප්‍රෝග්‍රෑමර් එකක්. එහෙම නැත්නම් ඔය PIC එකක් කියන එක. මෙතන IC එකක් හයි කරලා තියෙනවා පේනවා. මෙතන මේ IC එකක් හයි කරලා තියෙන ඕක තමයි ඔය PIC එක කියන්නේ. මයික්‍රෝ කන්ට්‍රෝලර් එක. එතකොට මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක මෙන්න මේ සර්කිට් එකට හයි කරලා තමයි ප්‍රෝග්‍රෑම් කරන්නේ. එතකොට මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට අපි ලියපු ප්‍රෝග්‍රෑම් එක හරියට වැඩ කරනවාද කියලා මේ බෝඩ් එකෙම චෙක් කරලා බලන්නත් පුළුවන්. එතකොට එක එක වර්ගයේ IC මේ විදිහට පුළුවන් මේ මේකට හයි කරලා ප්‍රෝග්‍රෑම් කරන්න. එක එක PIC වර්ග. හරිද? ඉතින් ඕගොල්ලොන්ට දැන් මේ වගේ මයික්‍රෝබිට් එකක් ගන්න සල්ලි නැත්තම් එහෙමත් නැත්නම් Arduino board එකක් ගන්න සල්ලි නැත්නම් Arduino Chinese clone එකක් රුපියල් 1000කට වගේ ගන්න පුළුවන්. ඒක සල්ලි නැත්නම් ඔයාලට පුළුවන් මේක නම් රුපියල් 12000ක් විතර වෙනවා. මේ ECPIC unit එක මේක රුපියල් 10-12000ක් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් Arduino board එකක් මේ විදිහට ගෙදරම හදා ගන්න පුළුවන්. හරිද? ඔය විදිහට කිසි ප්‍රශ්නයක් නැතුව ගෙදරම හදා ගන්න පුළුවන් Arduino board එක. එතකොට මේවා මම හදලා තියෙනවා. ඔය අපේ ඉස්කෝලේ දැන් මෙතන ඉන්න උපේක්ෂලා හැම මතකද? මේවා අපි ඉස්කෝලේදී හැදුවා මේ ඔය Arduino board. ඒ කියන්නේ ඔන්ලයින් වත් එහෙම සල්ලි වේදම් කරලා එහෙම කරන්නේ නැතිව මේ වගේ Arduino board ගෙදරදීම හදා ගන්නත් පුළුවන් ඕන. ඉතින් මේකට එතකොට මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක සල්ලි දීලා ගන්න ඕන. මේ ඔසිලේටර් එකක් තියෙනවා ඒව ගැන මම කියන්නම්. ඒ ඔසිලේටර් එක සල්ලි දීලා ගන්න ඕන. ඊට අමතරව තමන්ගේ කම්පියුටර් එකේ සීරියල් පෝට් එකක් නැත්තම් හරිද? ශ්‍රේණිගතක විනය කියන්නේ සීරියල් පෝට් එකක් නැත්තම් කඩෙන් USB to serial converter එකකුත් ගන්න වෙනවා. හරිද? TTL converters. ඒක සාමාන්‍ය රුපියල් 300කට වගේ 300කට 400කට ගන්න පුළුවන්. ඒ වගේ converters නේ තියෙන්නේ. හරිද? මෙන්න මේ වගේ converters කඩේ ගන්න තියෙනවා USB to serial. මේ තියෙන USB port එකේ serial port එකක් හදලා. ඒ වගේ converter එකකුත් ගන්න වෙනවා. එහෙම ඕනනම් මේ Arduino board එකක් ගෙදරදීම හදා ගන්න පුළුවන් කාටවත් කිසි ප්‍රශ්නයක් නැහැ. මම අර කිව්වේ Arduino කියලා කියන්නේ open source කියලා කිව්වේ. ඒකේ hardware එක ඕනම කෙනෙක්ට හදන්න පුළුවන් කියලා කිව්වේ. ඒක තමයි ඉතින් හදලා. ඒතර මම කැම්පස් ඉන්න කාලේ මම මේ වගේ බෝඩ් එකක් පාවිච්චි කරා. හරිද? අර ඩෙවලොප්මන්ට් බෝඩ් ගන්න සල්ලි නැහැ. මේ වගේ බෝඩ් එකක් තමයි මම කැම්පස් ඉන්න කාලේ පාවිච්චි කරේ. මම විසින්ම හදාගත්ත බෝඩ් එක. Arduino නෙවෙයි හැබැයි. ඒ කාලේ මම කිව්වේ Arduino ජනප්‍රිය නැහැ. මෙන්න මේ PIC එක. දැන් මේ වගේ කොහොමද? PIC kit එකක් ගන්න. මේ PIC kit එකක් ගන්න මේ තියෙන ECPIC කියලා මේ kit එක ගන්න රුපියල් 12000ක් එපා. ඒ දවස්වල 12000ක් කියන්නේ බුදුන් මේ කෝටියක් විතර. හරිද? ඉතින් ඒ නිසා මම මේ වගේ kit එකක් හදාන මම ඒක හදාගෙන ඕකේ තමයි වැඩ කරන්නේ. ඒ විදිහට ඕන නම් එහෙම හදා ගන්නත් පුළුවන්. ඔය වගේ මේ ඩෙවලොප්මන්ට් kit. හරි නේද? මම දැන් අහන මොනවද මම chat එකේ වෙනවා. අපිට ඔය පැක් එක මොනවද මන්ද? ඔව් දාලා ගන්න පුළුවන් ඕන එක. මාත් හැදුවලු. ඔය දීප් එක තමයි. ලැප් වල සීරියල් පෝට් නැහැ. ඒක තමයි. ලැප් එකේ සීරියල් පෝට් එකක් නැති නිසා මේ වගේ කන්වර්ටර් එකක් ගන්න පුළුවන්. ICT සිලබස් එක ඉවරටම ඉවර කරන්න සර්ගේ ස්කූල් එකේ ඉතරයි අපේ එහෙමද? නෑ මේක අපි සිලබස් එකට කරපු එකක් නෙවෙයි. ඔය උපේක්ෂලා හැම එකතු වෙලා අපි මතකද ඉෂාර නේද? මේ අපි අර වෙනම රොබොටික්ස් ක්ලබ් එකක් පටන් ගත්තා. ඒකේ කරපු වැඩක් ඔය. මම ඩ්‍රෝන් එකක් හදනවලු. ඔය ඉතින් හොඳයි. එහෙමයි වැඩේ. ටියුට් එකේ තව මෙහෙමත් කියනවා පල්ලහැන්. බලන්න. නිහිත පද්ධති ගොඩනැගී. දැන් අපි යන්නේ නිහිත පද්ධතියක් හදන්න. නිහිත පද්ධති සංවර්ධනය කිරීමේදී එහි දෘඩාංග කොටස් මෙන්ම ස්ථිරාංගද සැලසුම් කොට ගොඩනැගිය යුතුයි. අන්න ඒකයි වැඩේ. දැන් නිහිත පද්ධතියක් කිව්වම ඒක software එකක් විතරක්ම නෙවෙයි. ඒක ඉලෙක්ට්‍රොනික මේ සර්කිට් එකක් දුවනවා.
ඒ නිසා දැන් ඔයාලට ඕන නම් වෙබ්සයිට් එකක් හදන්න. ඔයාලට ඕන නම් වෙනම software එකක් හදන්න. ඕගොල්ලන්ට පුළුවන් Python වගේ භාෂාවක් අරගෙන program එක ලියාගෙන යන්න පුළුවන්. හැබැයි මේකේ ඒ program එක හරහා control කරන්නේ hardware එකක් නේ. රුඩාංග කොටසක්. මොකක් හරි circuit එකක් control කරන්නනේ අපි මේ program එකක් ලියන්නේ. ඒ නිසා embedded system එකක් නිර්මාණය කරද්දී අපිට සිද්ධ වෙනවා ඒකට ඕන hardware කොටස් ටිකක් අපිටම ඩිසයින් කරලා නිර්මාණය කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඒකට ඕන software එකක් අපිටම තනියෙන් නිර්මාණය කරගන්න සිද්ධ වෙනවා. ඒතකොට ඒක ගැන තමයි මේ කියන්නේ. දැන් software design කරන හැටි මේ වෙද්දි 22 ළමයිනුත් දන්නවා 21 ළමයිනුත් දන්නවා. හරිද? අපි දන්නවා මොනවා හරි program එකක් design කරගන්න. program එකක් සැලසුම් කරගන්න අපි flow chart එකක් pseudo code එකක් වගේ ක්‍රමයක් පාවිච්චි කරනවා. flow chart එකක් පාවිච්චි කරලා හරි pseudo code එකක් ලියලා හරි අපිට පුළුවන් අපි ලියන්න යන program එක කල්තියා design කරගන්න පුළුවන්. සැලසුම් කරගන්න පුළුවන්. දැන් මේකේ software විතරක් තිබ්බට බෑනේ. මේකට hardware part එකකුත් තියෙනවා. ඒ නිසා software design කරගන්නවා වගේමයි hardware කියන ඒවත් අපි තනියෙන් design කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට electronic දැනුමක් ඕන. hardware තනියෙන් design කරගන්න නම් electronic දැනුමක් ඕන. ඉතින් ඒකට ඕන මූලික electronic දැනුම මේ පාඩමේදී ලබා දෙනවා. ඒක ගැන බය වෙන්න එපා. ET වගේ කරන අය ඉන්නවා. SFT වල නෙවෙයි ET වල නේද? ET වල ඊළඟට maths කරන අයට physics වල ඒගොල්ලොන්ට මේ electronic තව ටිකක් සැරට ඔය op amp වගේ දේවලු හම්බෙලා තියෙනවා. ඉතින් මම මේ සාමාන්‍ය සරල embedded system එකක් හදා ගන්න ඕන electronic part එක මේ පාඩමේ උගන්වනවා. හරිද? ඒ නිසා කවුරුත් දැන් කොමර්ස් එක IT කරන අය මෙතන ඉන්නවා. ආර්ට්ස් එක IT කරන අය මෙතන ඉන්නවා. එතකොට ඒ අය කවුරුත් කලබල වෙන්න එපා. අනේ මම ඉලෙක්ට්‍රොනික දන්නේ නැහැ නිසා මට මේක කියලා වෙනවා කියලා. එහෙම නැහැ. ඒ බේසික් මූලික තැන ඉඳලා කියලා දෙන්න. පොඩි කාලේ විද්‍යාව ඉගෙනගෙන තියෙනවනේ හැමෝම. ඒ දැනුම හොඳටම ප්‍රමාණවත්. හරිද? එහෙනම් hardware එක හදා ගන්න ඕනේ. දැන් software එකක් design කරන්න අපිට flow chart එකක් අඳින්න පුළුවන්. program එකක් design කරගන්න flow chart එකක් අඳින්න පුළුවන්. hardware design කරන්න මොකද කරන්නේ? දැන් ඔන්න මම circuit එකක් හදනවා. හරිද? මේ විදිහේ circuit එකක් හදනවා. මෙන්න ප්‍රතිරෝධකයක් දානවා. මේකට තවත් ප්‍රතිරෝධකයක් මේ විදිහට දානවා. මේක ඍණාග්‍රේ GND කියලා ලකුණු කරනවා. මේක VCC කියලා ලකුණු කරනවා ධනාග්‍රේ. හරි? ඊළඟට මේ විදිහට transistors අඳිනවා. නේද? ඔය විදිහට transistor දානවා. ඊළඟට මෙහෙම මේ මෙතනට ඕන ප්‍රතිරෝධකයක් දාන්න පුළුවන්. ඔය විදිහට අඳිනවා. මේවා මෙහෙම අඳිනවා. නේද? load එකක් මේක මෙහෙම අඳිනවා. ඔය විදිහට අපි circuit diagram අඳිනවා. එතකොට මේ circuit diagram එක දිහා බලාගෙන තමයි අපි circuit හදන්නේ. දැන් ඔයාලා කඩේට ගිහිල්ලා transistor එකක් ගන්නවා නිකන් හිතන්නකෝ. හරිද? කඩේට ගිහිල්ලා transistor එකක් ගන්න. පොත් පැලෙනකල් පොත් පිටින් ගණන් හදනවා transistor එකට. නේද? transistor වලට පොත් පිටින් ගණන් හදනවා. ඒ හැම පොත් පිටින් හැදුවත් transistor එක වෙනුවට අදින්නේ සංකේතය මේක. මේ සංකේතය දැක්ක ගමන් හැමෝම දන්නවා මේක බේස් එක මේක කලෙක්ටර් එක මේක එමිටර් එක කියලා. කඩේට ගිහිල්ලා transistor එක ඉල්ලුවාම මුදලාලි මෙන්න මේ වගේ චූටි එකක් දෙනවා ඉතින්. දැන් මේකේ බේස් එක හොයනවා තියා මොන මහුලද මේ කූරු තුනක් විතරයි තියෙන්නේ. මේ transistor එක ඕන පැත්තක් හරවලා බලන්න මේකේ B එක මොකක්ද C එක මොකක්ද E එක මොකක්ද කියලා ගහලා. පැහැදිලිද? ඒ නිසා මේ circuit එක ප්‍රායෝගිකව හදනවා කියන්නේ එක වැඩක්. ඒකට අදාළ circuit diagram එක අඳිනවා කියන තව වැඩක්. circuit diagram එකෙන් අපි කරන්නේ අදාළ circuit එක design කරගන්න එක. ඒ design එක දිහා බලාගෙන අපි කරන්නේ electronic උපකරණ පාවිච්චි කරලා circuit එක හදන එක. එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ වගේ electronic කොටස් පාවිච්චි කරලා මේ circuit හදන්න කලින් ඒ circuit අපිට සිද්ධ වෙනවා design කරගන්න සිද්ධ වෙනවා. එහෙම circuit design කරගන්න අපි මෙන්න මේ වගේ circuit diagram අඳිනවානේ. පරිපථ සටහන් අඳිනවා. මෙන්න මේ අඳින පරිපථ සටහනට අපි කියනවා schematic diagram එකක් කියලා කියනවා. schematic diagram එක. schematic diagram එකක් කියලා කියනවා. සිංහලෙන් නම් ක්‍රමානුරූප රූ සටහනක් කියලා කියනවා. ක්‍රමානුරූප රූ සටහන. පැහැදිලිනේ? බලන්න තරු ලකුණක් තියෙනව නේද? අන්න ඒක අපි මෙන්න මේ schematic කියන කතාව ගැන ලියමු. බලන්න තරුවේ ලියන්න. ත්‍රුඩාංගයන් වරහන් ඇතුළේ ලියන්න පරිපථ. ත්‍රුඩාංගයන්
වරහන් ඇතුලේ පරිපත කියලා ලියන්න. දෘඩාංගයන් සැලසුම් කිරීම සඳහා සැලසුම් කිරීම සඳහා සැලසුම් කිරීම සඳහා පරිපත සටහන් නිර්මාණය කරන අතර සැලසුම් කිරීම සඳහා පරිපත සටහන් නිර්මාණය කරන අතර පරිපත සටහන් නිර්මාණය කරන අතර පරිපත සටහන් නිර්මාණය කරන අතර එලෙස නිර්මාණය කරන පරිපත සටහන් එලෙස නිර්මාණය කරන පරිපත සටහන් එලෙස නිර්මාණය කරන පරිපත සටහන් ක්‍රමානුරූප මේ ණයන්න තියෙන්නේ සිංහල අකුරු තමයි ඇත ක්‍රමානුරූප රූ සටහන් ක්‍රමානුරූප රූ සටහන් වරහන් ඇතුළේ ලියන්න schematic diagram ක්‍රමානුරූප රූ සටහන් schematic diagram ලෙස හඳුන්වයි. එලෙස නිර්මාණය කරන පරිපත සටහන් schematic diagrams ක්‍රමානුරූප රූ සටහන් ලෙස හඳුන්වයි. ඔව් 22 යාට ආයෙත් ওই පාඩම කරනවා බය වෙන්න එපා. IoT වෙබ්සයිට් හදන හැටි කියලා දෙනවද කියලා. නෑ එච්චර දුරට නම් අපි කතා කරන්නේ නෑ. ඕනනම් අවසානයේ කරමු අපි. දැනට හදලා තියෙන වෙබ්සයිට් එකක් පාවිච්චි කරලා. ඔය IoT සර්විස් එක සපෝට් කරන මේ අපිට දෙන වෙබ්සයිට්ස් තියෙනවා බර ගන්නක්. මේ වෙබ්සයිට් එකක් හදලා ඕනනම් අපි ඉන්ටර්නෙට් හරහා බල්බ් එකක් ඔන් ඔෆ් කරනවා වගේ වැඩක් කරමු අවසානයේ. හරි. මේ අතරේ අපි පාවිච්චි කරන්නේ මොකක්ද? Arduino කියන platform එක තමයි පාවිච්චි කරන්නේ. හරි. Arduino කියන hardware සහ software තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. එතකොට Arduino වල විශේෂත්වය මම කිව්වා. මේක සම්පූර්ණ open source එකක්. හරිද? ඉතාලියේ තමයි මම අර කිව්වේ නිෂ්පාදනය කරන්න. ඔය හොඳම යාළුවෝ දෙන්නෙක් ඉඳලා තියෙන ඒ දවස්වල. හරිද? ඉතින් උන් දෙන්න එකතු වෙලා තමයි මේ බෝඩ් එක හොයාගෙන තියෙන්නේ. මේ Arduino කියන දේ හොයාගෙන තියෙන්නේ. නමක් නැතිව තමයි හොයාගෙන තියෙන්නේ. ඔය වගේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් නිෂ්පාදනය කළා. මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ඇතුලේ ප්‍රෝග්‍රෑම් එකක් තැම්පත් කළා. ඒක ක්‍රියාත්මක කළා. ඒ විදිහට කරමුයි කියලා යාළුවෝ දෙන්නෙක් හොයාගෙන තියෙනවා. ඉතින් උන් දෙන්න ඕක දැන් ඒ සීන් එකේදී නේද සරලව කියනවා. ඒ සීන් එකේදී දවසක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔය පොඩි බාර් එකකට යන්නේ මොකටද කියලා දන්නවද? ඉතින් මෙතන මදුවිත පානය කරලා එහෙම ඉද්දී දෙන්න කතා කරලා තියෙනවා මේ මචං දැන් අපි මේ හදපු එකට මොකද්ද දාන නම කියලා. හරිද? එහෙම කතා කර ඉද්දී ඌ එකෙක් මෙහෙම උඩ බලලා තියෙනවා. උඩ බලද්දි බාර් එකේ නම දෙලා තියෙනවා. මට ඒකේ බාර් එකේ නම මතක නැහැ රෙස්ටෝරන්ට් එකේ. කොහොම හරි ඔය ඩුයිනෝ නමක් තමයි තිබිලා තියෙන්නේ. මේගොල්ලෝ ඒ බාර් එකේ නම වෙනස් කරලා ඩුයිනෝ කියලා කෑල්ල අරගෙන මේකට නමක් දීලා තියෙනවා ආඩිනෝ කියලා. හරිද? ඒක නැතිච් එකක් තමයි මේ. මේ බඳු දෙන්නේ කටු එකක්. නෑ නෑ මේක නෙවෙයි. හරිද? එහෙම එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් අද වෙද්දී Arduino කියන එක ඉන්ඩස්ට්‍රියල් මට්ටමේ පාවිච්චි කරනවා. කර්මාන්ත ශාලාවල යන්ත්‍ර උපකරණ නිෂ්පාදනය කරන්න පවා මේක පාවිච්චි කරනවා. හරි නේද? එහෙමයි වැඩේ යන්නේ. ඔය අනිත් කාරණේ තමයි මේ වෙද්දී ඔය ඕපන් සෝස් ඒවා ගොඩක් ජනප්‍රිය වෙනවන ළමයි. දැන් Android එක බලන්නකො කොච්චර ජනප්‍රියද ලෝකෙ. ඒවත් ඕපන් සෝස් නේ. එතකොට මේ Arduino කියන එකත් එහෙමයි. මේකත් දැන් ලෝකෙ ගොඩාක් ජනප්‍රියයි. හරි? ඉතින් ලෝකෙ ගොඩාක් ජනප්‍රිය නිසා මෙන්න මේ Arduino board එකත් එක්ක හොඳටම සපෝට් කරනවා. මේ Arduino board එකට හරි ලේසියෙන් ප්ලග් කරලා වැඩ කරන්න පුළුවන්. මම අර කලින් පෙන්නපුවා වගේ මොඩියුල් විශාල ප්‍රමාණයක් මේ වෙද්දි ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම ඕගොල්ලන්ට අර සවුන්ඩ් මොඩියුල් එක පෙන්නුවේ. හරිද? මේ සවුන්ඩ් මොඩියුල් එක පෙන්නුවේ. ඉතින් මේ සවුන්ඩ් මොඩියුල් එක අපි සම්පූර්ණයෙන් ප්‍රෝග්‍රෑම් කරන්න. හරිද? දැන් මේ වගේ මොඩියුල් එකක් සම්පූර්ණයෙන් ප්‍රෝග්‍රෑම් කරනවා නම් ළමයි මේකට අදාළ ඩේටා ෂීට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මොඩියුල් එක ගැන සම්පූර්ණ විස්තර ඇතුළත් කරපු වෙනමම PDF එකක් තියෙනවා. ඩේටා ෂීට් එකක් තියෙනවා. එතකොට මේ ඩේටා ෂීට් එක හොඳට කියවලා
මේක ඇතුලේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගෙන තමයි මේකට ප්‍රෝග්‍රෑම් ලියන්න ඕනේ. ඒක සෙල්ලම් වැඩක් නෙවෙයි. අර පිටු 200ක විතර PDF එකක් කියවලා කොහොමද දාතල්ලේ. හරිද? ඒක සෙල්ලම් වැඩක් නෙවෙයි. ඒ නිසා මේක වැඩ කරන හැටි. මේක වැඩ කරවන්න ඕන උපදෙස් ටික කල්තියාම නිර්මාණය කරලා තියෙනවා. මේ සමහර විට මේ චිප් එක හදපු සමාගමෙන් වෙන්නත් පුළුවන්. හරිද? Arduino කියන භාෂාව පාවිච්චි කරලා මේ චිප් එක ක්‍රියාත්මක කරන්න ඕන ප්‍රෝග්‍රෑම් එක කල්තියාම ලියලා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඒ කල්තියාම ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා අපිට අවශ්‍ය විදිහට මේක පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ. ඒ විදිහට කලින් ලියන ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. අපි විසින් සියල්ලම ප්‍රෝග්‍රෑම් එකේ යග ඉඳලා මුලට ලියන්න අවශ්‍ය නැහැ. හරිද? මේ කලින් ලියපු ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. අන්න ඒ කලින් ලියපු ප්‍රෝග්‍රෑම්ස් වලට අපි කියනවා ලයිබ්‍රරි එකක් කියලා. පුස්තකාලයක්. ඒවට කියන්නේ ප්‍රෝග්‍රෑම් ලයිබ්‍රරි එකක් කියලා. ඉතින් මේ වගේ උපකරණ වලට ලියපු ලයිබ්‍රරීස් බර ගාණක් තියෙනවා මේ වෙදි ලෝකේ. ඉතින් මේ ලයිබ්‍රරීස් තියෙන නිසා අපිට මේ වගේ හાર્ඩ්වෙයාර් කොටසක් මේ වගේ සර්කිට් එකක් මේ වගේ Arduino එකක් එක්ක සම්බන්ධ කරලා මේක ප්‍රෝග්‍රෑම් කරන්න ලොකු මහන්සියක් දරන්න ඕනේ නැහැ. මොකද මේකට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එක කලින්ම ලියලා තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක අරන් අපිට ඕන වෙනස්කම් කරලා පාවිච්චි කරගන්න. පැහැදිලිද? ඒ නිසා මේ Arduino කියන එක ලෝකේ ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන ඔන්න ඔය හේතුත් එක්ක. ඒ විස්තරේ පල්ලෙහා දාලා තියෙනවා. දාලා තියෙන මාතෘකාව Arduino කියන එක කියනවා නිදහස විවුර්ත මූලාශ්‍ර දෘඩාංග සහ මෘදුකාංග ලෙස Arduino ශුද්‍ර පාලක සංවර්ධිත පුවරුව හා ක්‍රමලේඛ භාෂාව ලෝ පුරා ඉතා ජනප්‍රිය වේ. Arduino ශුද්‍ර පාලකයේ සමග සහාය දක්වන මොඩියුල් විශාල ප්‍රමාණයක් මේ වන විට පවතින අතර ඒවා ක්‍රියාත්මක කරවීම සඳහා පෙර නිර්මාණය කරන ලද ලයිබ්‍රරි විශාල ප්‍රමාණයක් පවතින බැවින් ඉතා අඩු කේත ප්‍රමාණයක් ලිවීම මගින් අවශ්‍ය නිහිත පද්ධති ක්‍රමලේඛනය කර ගැනීමේ හැකියාවද පවතී. හරිද? දැන් ඕගොල්ලෝ කඩේට ගියොත් Arduino board එකක් ගන්න කියලා. හරිද? Arduino board එකක් ගන්න කියලා කඩේට ගියොත් එහෙම කඩේ ගන්න ඔය වගේ Arduino board විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වයින් කීපයක් තමයි ඔය ටියුට් එකේ දාලා තියෙන්නේ. බලන්න. මේ දැන් අපි නම් පාවිච්චි කරන්නේ මේ board අතර සරලම board එක මෙන්න මේ Arduino Uno කියන board එක. ඒතකොට Arduino Uno කියන board එකට වඩා speed එකෙන් වැඩි Arduino Uno කියන board එකට වඩා input output වැඩි board එකක් තියෙනවා Arduino Mega කියන. දැන් සාමාන්‍ය මේකේ Chinese copy රුපියල් 1000කට විතර ගන්න පුළුවන්. Mega එකක් සාමාන්‍ය රුපියල් 2000ක් 2500ක් වගේ වෙනවා. තව තියෙනවා මේ 101. ඒතකොට මේ වගේ ළමයි එක එක විශේෂතා තියෙනවා. හරි? ඊළඟට Arduino Zero. හරි? මේ පැත්තෙන් ගත්තාම Arduino Young කියලා එකක්. Lilipad. ඔය ඉතාලියේ ගෑන් ළමයි අතර මේ Lilipad කියන එක ගොඩක් ජනප්‍රියයි. ගෑන් ළමයි මේ පොඩි ගෑන් ළමයි අතර මේ Lilipad කියන බෝඩ් එක ගොඩක් ජනප්‍රියයි. උන් ඔය පොඩි උන් ඔය සර්කිට් එක අරගෙන මේ ඇඳුම් වලට පොඩි LED බල්බ් අමුණලා LED බල්බ් තියලා මේ ඇඳුමට තියලා මහනවා. හරිද? Lilipad board එක පොඩි රුපියල් 2ක් විතර ඇති. හරි? Lilipad board එක. එතකොට board එක පොඩි කියන්නේ ඒක පොඩි කරන්ට් එකකින් වැඩ කරනවා. පොඩි බැටරි කෑල්ලක සම්බන්ධ කරලා මේ ඇඳුමට අර බල්බ් හයි කරලා එක එක නිකන් රටා යන්න මේක ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙනවා කියන්නේ. ඔය Lilipad කියන board එක. Arduino Nano size එක ගොඩාක් අඩුයි. Nano එකක් ඉන්න බලන්න මගේ ළඟ තියෙනවද කියලා? Nano board එකක් නෑ මගේ ළඟ නෑ. ඉතින් Nano board එකක් ඇත්තරම අර ගොඩාක් පොඩි අර ඉස්සෙල්ලා අර IR module එකක් පිටනේ. අන්න ඒ වගේ ගොඩක් පොඩි board එකක්. මෙතන MKR 0 ඔය වගේ board ගොඩක් තියෙනවා. දැන් මේ 101 ගත්තාම මට මතක හැටියට මේකේ Wi-Fi එකක් තියෙනවා. හරිද? ඔන්න ඔය වගේ පහසුකම් කීපයක් තියෙනවා. හරි? ඒ විදිහට තමයි මේක වෙනස් වෙන්නේ. ඉතින් මේකෙදි අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ Uno කියන board එක ගැන. හරි? ඒක තමයි අපිට කඩේ ගන්න තියෙන බේසික්ම board එක. Arduino Uno කියන එක ගැන තමයි කතා කරන්නේ. හරි? Nano එකක් කීයක් වෙනවද? රුපියල් 900කට විතර ගන්න පුළුවන් මට. මේක අඩු ගානක්. හරිද? ගණන් ඉතින් මම හරියටම දන්නේ නැහැ. එහෙමයි වැඩේ. හොඳයි මේ අහන්නකෝ. දැන් Arduino Uno board එක ගැන ගොඩක් අය දන්නවත් ඇති. ඒ වුණාට ඒකේ තියෙන කෑලි අපි ඉගෙන ගන්න ඕන. මේකේ තියෙන කෑලි ඇයි මෙහෙම හයි කරලා තියෙන්නේ? අන්න ඒ දේවල් හරියට දැනන් ඉන්න ඕන. දැන් මෙන්න තියෙන Arduino Uno board එක. මම මේකේ තියෙන සියලු කෑලි ගැන හොඳට කියලා දෙන්නම්.
ඒ කෑලි ගැන විස්තර වගුවේ දාලා තියෙනවා. හරිද? හොඳට අහන් ඉන්න. මෙන්න මේවා හරියට ඉගෙන ගත්තොත් ඕගොල්ලොන්ට පුළුවන් Arduino board එකේ මොන හරි දෝෂයක් ආවොත් ඒක විසඳ ගන්න පුළුවන්. Arduino board එක වැඩ කරන්නේ නැහැ. ඇයි වැඩ කරන්නේ නැත්තේ කියලා හොයා ගන්න පුළුවන්. ඉතින් හොයා ගන්න නම් අපි මේකේ කෑලි වලින් වෙන්නේ මොකද්ද කියන එක දැනන් ඉන්න ඕනේ. තේරෙනවද? මේ කෑලි වලින් මොකද්ද වෙන්නේ කියන එක දැනන් ඉන්න ඕනේ. ඒ නිසා හොඳට අහන් ඉන්න. මේ විස්තර ටික පල්ලෙහා වගුවේ දීලා තියෙනවා. ඉතින් ඒ විස්තර වගුවේ දුන්නාට සමහරට තේරෙන්නේ නැති වෙයි. ඒ නිසා මම කියලා දෙන්න. මේ අහන්න. මම පටන් ගන්නම් මෙන්න මෙතන. ඔයාලට පේනවද මෙන්න මෙතන කොටසක් කඩිරි වලින් ලකුණු කරලා තියෙනවා මේක. ඒ කඩිරි වලින් ලකුණු කරලා තියෙන කොටසට අපි කියනවා power supply circuit එක. power supply circuit එක. ඒතර මෙතන තියෙනවා power supply jack එක. මම ඒ අතරේ ඕගොල්ලන්ට මේ මගේ ළඟ අතේ තියෙන බෝඩ් එකත් මේ පැත්තෙන් පෙන්නන්නම් ඔය කියන කොටස් ටික. එතකොට මේක සංසන්දනය කරලා බලා ගන්න. පැහැදිලිව. හරි? ඔන්න මාරු කරා. දැන් මේ තියෙන්නේ ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ මෙන්න මෙතන power supply jack එකක් තියෙනවා. මේ වගේ පොඩි jack එකක් තියෙනවා. ඔය පේනවනේ. එතකොට මේ බෝඩ් එක වැඩ කරන්න ඕන කරන්ට් එක අපිට මේ jack එකෙන් දෙන්න පුළුවන්. දැන් මේකේ මේ බෝඩ් එකේ මේ වගේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් තියෙනවා. මම අර පෙන්නුවේ AT Mega 320. මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක වැඩ කරන්නේ වෝල්ට් 5. හරිද? වෝල්ට් 5න් තමයි ඔක වැඩ කරන්නේ. හරි? මොකක්? සර් අතින් අතට එවන්න. ඉතහල්ලක එවන්න අතින් අතට. හරිද? මේක එතකොට මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක වැඩ කරන්නේ වෝල්ට් 5. ඒ නිසා මේ බෝඩ් එකට වෝල්ට් 5ක් දුන්නා නම් ප්‍රමාණවත්. බෑ. ඔයා මේ බෝඩ් එකට කරන්ට් එක දෙන්න මෙන්න මේ පවර් ජැක් එක හරහා. මෙන්න මේ පවර් ජැක් එක හරහා නම් බෝඩ් එකට කරන්ට් එක දෙන්නේ. ඔයාට සිද්ධ වෙනවා මේකට වෝල්ට් 5ට වඩා වැඩි විදුලියක් ලබා දෙන්න. කොච්චරක් ලබා දෙන්න ඕනද? මේ කියලා තියෙන්නේ. වෝල්ට් 9 සිට 12 තෙක් අතර සැපයුමක් දෙන්න ඕන. 12ට වැඩිපුර දෙන්නේ නැහැ. 12ට වැඩියෙන් දුන්නොත් එහෙම මේ ඕක පිච්චිලා යනවා. හරිද? ඒ නිසා 12ට වැඩි දෙන්නේ නැහැ. 9යි 12යි අතර ගාණක් දෙන්න ඕනේ. ඇයි 9යි 12යි අතර? මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක වැඩ කරන්න ඕන වෝල්ට් 5යිනේ. මෙන්න මේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝල් එක. ඕක වැඩ කරන්න වෝල්ට් 5යි ඕන. එතකොට මෙන්න මෙතන තියෙනවා පොඩි රෙගියුලේටර් එක. රෙගියුලේටර් එකක්. ඒකට අපි සිංහලෙන් කියනවා මේ වෝල්ටීයතා නියාමකයක් කියලා. ධාරා නියාමක අහලා ඇති ඔය. PT කරලම නේද? එතකොට මෙන්න මේ ජැක් එක හරහා වෝල්ට් 9ක් දුන්නත් වෝල්ට් 12ක් දුන්නත් මෙන්න මෙතන තියෙන රෙගියුලේටර් එකේ ඔතන ඇති 78.5 IC. හරිද? රෙගියුලේටර් එකෙන් මොකද කරන්නේ? මෙහෙන් හම්බ වෙන විදුලිය වෝල්ට් 5ක් දක්වා මෙයා අඩු කරනවා. අඩු කරලා තමයි මේ සර්කිට් එකේ ඉදිරි කොටස් වලට ලබා දෙන්නේ. පැහැදිලිද? එහෙනම් මේ බෝඩ් එක වැඩ කරවන්න ඕන විදුලිය මෙතනින් ලබා දෙන්න පුළුවන්. දැන් ඕනනම් ඔතනින් නෙවෙයි. අවශ්‍ය නම් මේ මෙතන USB port එක තියෙනවා. දැන් අපි දන්නවා USB port එකෙන් වෝල්ට් 5ක විදුලියක් එයා නිකුත් කරනවා. එළියට දෙනවා. අවුට් කරනවා. ඉතින් අපි අපේ Arduino board එක USB cable එකක් හරහා මේක සම්බන්ධ කරොත් කම්පියුටර් එකට ආයෙත් ලේට් එන්න ගත්තනේ. හරි නේද? එතකොට ඔන්න ඔය කිව්ව විදිහට USB port එක හරහත් අවශ්‍ය නම් මේකට විදුලිය ලබා දෙන්න පුළුවන්. පැහැදිලි නේද? USB port එක හරහා විදුලිය ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් power jack එකෙන් දෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මෙන්න මේ පල්ලෙහා දාලා තියෙනව නේද power pin කියලා වර්ගයක්. මේ තියෙන power pin. ඒ power pin අතර ඔයගොල්ලන්ට පේනවද Vin කියලා එකක් තියෙනවා. Vin කියලා එකක් තියෙනවා. අන්න ඒක හරහත් ඕගොල්ලොන්ට මේ Arduino board එක වැඩ කරන්න ඕන විදුලිය ලබා දෙන්න පුළුවන්. හරිද? දැන් එතකොට එන ප්‍රශ්නේ. අපි සර් USB port එකෙනුයි power jack එකෙනුයි Vin එකෙනුයි තුනෙන්ම කරන්ට් එක දුන්නොත් මොකද වෙන්නේ? board එක පිච්චෙනවා. නෑ. board එක පිච්චෙන්නේ නෑ. මෙන්න මේ power supply unit එක තියෙනවනේ. මෙන්න මේ කොටු කරලා තියෙන unit එක තියෙනවනේ. ඔය unit එකේ ඉන්න විශේෂ IC එකක් තියෙනවා මේ තියෙන්නේ. ඒ IC එකෙන් බලනවා most stable power line එක මොකක්ද කියලා බලන්න. stable line එක කියන්නේ අර වෙනස් වෙන්නේ නැතු
හොඳට ලැබෙන power line එක මොකක්ද කියලා බලන්න. USB එකෙන්ද හොඳට කරන්ට් එක හම්බ වෙන්නේ? එහෙම නැත්නම් power jack එකෙන්ද හම්බ වෙන්නේ? එහෙම නැත්නම් Vin pin එකෙන්ද කියලා බලන්න. බලලා අන්නේ හොඳටම කරන එක්කෙනා තෝරගන්නවා අවශ්‍ය විදුලිය. එතන. එහෙම තමයි මේ සර්කිට් එක ගන්න. ඒ නිසා බය වෙන්න එපා. USB port එකට ගහලා තියෙද්දි මෙතනින් කරන්ට් එක දුන්නයි කියලා බෝඩ් එක පිච්චෙන්නේ නැහැ. එහෙමයි. හරිද? දැන් අර මම කිව්වේ ඕක දිහා බලලා දැන් ලංකාවෙත් ගහනවා Arduino board චීනෙත් ගහනවා එහෙම කියලා කිව්වා. එතකොට මේ දේවල් එක්ක ඕක වෙනස් වෙන්න ඉඩ තියෙනවා නේද? ලංකාවේ ගහන බෝඩ් එකක් එහෙම නැත්නම් චීනේ ගහන බෝඩ් එකක් ඔය කියන විදිහට වැඩ කරන්නේ නැත්නම් දෙකෙම දුන්න හැටි පිච්චිලා යනවා. ගොඩක් ඒ වගේ එහෙම නැහැ. Arduino කියන්නේ open source එකක්. ඒ නිසා ඒ ඔක්කොම එක ආකෘතියට තමයි ඔක හදලා තියෙන්නේ. ඒ හින්දා මේ ඉතින් මේක දෙකම දුන්නයි කියලා පිච්චෙන්නේ නැහැ. මම එහෙම දීලා බලලා තියෙනවා ඈ. කිසිම අවුලක්. හරිද? තුනෙන්ම හොඳටම කරොත් මොකද කියලා. තුනම හොඳටම කරොත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔය මොකකින් හරි ගන්න පුළුවන්. හරිද? මොකෙන් හරි ගන්න පුළුවන්. ඒක ගැලුවක් නැහැ. හරි. එතකොට ඔන්න power supply එක ගැන කිව්වා. ඊළඟට මෙන්න මේ power pin ගැන ඇදිච්ච නිසා මම ඕක කියලා ඉන්නම්. power pin මෙතන තියෙනවා. දැන් Vin එක ඇරෙන්න. හරිද? Vin එක ඇරෙන්න ඉතිරි pin ටික තියෙනවා. හරිද? ඉතිරි pin ටික තියෙන්නේ අපි මේ Arduino board එකත් එක්ක සම්බන්ධ කරන උපකරණ තියෙනවානේ. sensor එකක් වෙන්න පුළුවන්, actuator එකක් වෙන්න පුළුවන්. අන්නේ උපකරණ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය විදුලිය ලබා ගන්නයි ওই pin ටික තියෙන්නේ. දැන් සමහර sensor තියෙනවා ඒවා වැඩ කරන්නේ volt 3.3. හරිද? සමහර sensor volt 3.3 වැඩ කරන්නේ. ඒ වගේ වෙලාවට අන්න ඒවට කරන්ට් එක දෙන්න මෙතන volt 3.3 pin එකක් තියෙනවා. හැබැයි ගොඩාක් උපකරණ වැඩ කරන්නේ ගොඩාක් sensors වැඩ කරන්නේ volt 5. ඒවට අවශ්‍ය විදුලිය අරගන්න මෙතන 5 volt out එකක් තියෙනවා. ඒවා output 5 volt out එකක් තියෙනවා. පැහැදිලි නේද? හරි නේද? ඒකට මේ වෙනම output pin එකක් තියෙනවා. හරි නේද? එතකොට මොකද්ද මේ GND කියන්නේ? GND කියලා කියන්නේ බෝඩ් එකේ ඍණාත්මක. හරි? දැන් අපි දන්නවනේ උපකරණයක් වැඩ කරන්න ධන ඍණ විදුලිය දෙකම සපයන්න එපාය. එතකොට ඍණ විදුලිය තමයි GND අග්‍රයෙන් අපිට හම්බෙන්නේ. ඒක ඍණාත්මකය. දන්නේ නැත්නම් උතන් ලියා ගන්න. GND කියන්නේ ඍණාත්මකය. හරි නේද? ඔන්න ඒ ටික ගැනත් අපි කිව්වා. ඊළඟට මම එනවා මෙන්න මෙතෙන්. ඔයාලගේ අතේ බලන්න අතේ තියෙනවා නම් Arduino board එකක් මෙන්න මේ කොටස බලන්න. මේ USB port එක ළඟ මෙන්න මේ වගේ පොඩි circuit එකක් තියෙනවා. චූටි IC chip එකක් හයි කරලා. ඔන්න ඕක නම් පුතෝ අම්බානකට වැදගත්. ඒ වැදගත් වෙන්නේ මෙහෙමයි. සමහර අය Arduino board ගත්ත අය අනේ කෝල් ගන්නවා ඒක දිගට අනේ සර් බලන්න Arduino board එකක් ගත්තා මේක කම්පියුටර් එකට ගැහුවට ගන්න නැහැ. ඒ විදිහට ගොඩාක් අය කියනවා. දැන් ඔය Arduino board එකේ microcontroller එකක් තියෙනවනේ. Arduino board එකේ ඉන්න processor එක CPU එක microcontroller එකක් තියෙනවනේ. එතකොට මෙන්න මේ microcontroller එක. හරි? මේක තමයි microcontroller එක. හරි? එතකොට මේ microcontroller එක ඇතුලේ ගබඩා කරන්න ඕන program එක අපි computer එකේ ඉඳලා නෙවන්නේ. එහෙනම් මෙන්න computer එක තියෙනවා. එතකොට ඕගොල්ලෝ computer එකේ ලියන software එක මෙන්න මේ microcontroller එක ඇතුලේ තැන්පත් කරන්න ඕන. මම අර කිව්වේ hex file එකක් විදිහට තැන්පත් වෙනවනේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔක තැන්පත් කරන්න කියලා. මොකද්ද දන්නවද තියෙන ප්‍රශ්නේ? මෙන්න මේ microcontroller එකට බාහිර කෙනෙක් එක්ක දත්ත හුවමාරු කරනවා. මේ microcontroller එක බාහිර කෙනෙක් එක්ක දත්ත හුවමාරු කරනවා. බාහිර කෙනෙක් කිව්වහම මේ බාහිර කෙනා කම්පියුටර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේම microcontroller එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔය sensor එකක් වගේ උපකරණයක් වෙන්නත් පුළුවන්. මොකක් හෝ එකක් එක්ක මෙන්න මේ microcontroller එක දත්ත හුවමාරු කරන්නේ serial විදියට. serial විදියට කිව්වේ ශ්‍රේණිගත විදිය. අපි network පාඩම ඉගෙන ගන්නවා. දත්ත බිටු එකක් පිටිපස්සේ එකක් ගමන් කරනවා නම් ඒකට අපි කියනවා ශ්‍රේණිගත ක්‍රමය කියලා. දත්ත බිටු ඔක්කොම එකපාර සමාන්තරව ගමන් කරනවා නම් අපි ඒකට කියනවා සමාන්තර සම්ප්‍රේෂණයක් කියලා කියනවා. මතකනේ? ඒතර මෙයාට පුළුවන් වෙන්නේ ශ්‍රේණිගත විදියට විතරමයි එයාට දත්ත හුවමාරු කරන්න පුළුවන් වෙන්නේ. හරිද? හැබැයි වැඩේ කියන්නේ
අපේ කම්පියුටර්ස් දැන් අලුතෙන් අපි පාවිච්චි කරන කම්පියුටර්ස් වලට එයාට තියෙන පෝට් එක තමයි USB පෝට් එක. USB පෝට් එකකින් දත්ත එළියට නිකුත් කරන්නේ ළමයි පැකට් විදියට. ඔය වගේ පැකට් විදියට තමයි නිකුත් කරන්නේ. දැන් ඔය පැකට් ටික මූට දුන්නට වැඩක් නැහැ. ඇයි? ඌ බාර ගන්න ලෑස්ති ශ්‍රේණිගත දත්තනේ. හැබැයි මූ දෙන්නේ පැකට්. ඒතර පැකට් ටික ශ්‍රේණිගත විදියට මේකට දාන්න බෑ, ඇතුළත් කරගන්න බෑ. අන්න ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක කම්පියුටර් එකත් එක්ක සම්බන්ධ කරනවා නම් මෙහෙන් හම්බ වෙන USB දත්ත ටික මෙහෙන් හම්බ වෙන USB දත්ත ටික මේ පැත්තට සීරියල් කරලා යවන්නයි මෙහෙන් හම්බ වෙන සීරියල් දත්ත ටික මෙහෙට USB කරලා යවන්නයි කන්වර්ටර් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. පැහැදිලිද? මේ ට්‍රාන්ස්ලේෂන් වැඩේ කරන්න කන්වර්ටර් එකක් පරිවර්තකයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අන්න ඔය පරිවර්තකය තමයි මං අර පෙන්නපු කොටසේ රූප සටහන මේ දාලා තියෙන්නේ. මේ තියෙන්නේ. පේනවනේ. ඔන්න ඔය කොටස. මොකද්ද මේකේ? ප්‍රශ්න ගොඩක් තියෙනවා සර්. අර JP2 කියන හිල් හතරට මොකක්ද? කොහෙද තියෙන්නේ එහෙම එකක්? අවුට්පුට් සෙන්සර් වැඩිපුර හයි කරනකොට බෝඩ් එකට සපයන්න ඕන වෝල්ට් ගාන නැහැ. බෝඩ් එකට සපයන්න ඕන වෝල්ට් ගාන කොච්චර වැඩි කරත් තේරුමක් නැහැ. ඇයි අර මම දැන් කිව්වේ? දැන් අන්න හොඳ ප්‍රශ්නයක් ඒක ඈ. ඊළඟට මේ තව ප්‍රශ්න ටිකක් තියෙනවා පොඩ්ඩක් ඉන්න බලන්න. තුනන්ටම මොකද කිව්වේ? ජම්ප් වයර් ඕකෙන් ගන්න. ඔව් ඒක තමයි. අවුට්පුට් සෙන්සර් වැඩි කරොත් ඔව් ඒක ගැන මම කියන්නම්. ඊළඟට මයික්‍රෝ කන්ට්‍රෝල් එක ගලවන්න පුළුවන්. ඔව් ගලවන්න පුළුවන් ගලවන්න. ඉන්න ජම්ප් වයර් ඔතෙන්ට ගහන්නේ. කොතෙන්ද? අර අතන මේ වයර් V in කියන එකටද? ඔව් එතෙන්ට ජම්ප් වයර් එකකින් දෙන්න. ඔය තියෙන්නේ සර් USB පෝට් එක ළඟ JP2 කියලා. හින්න බලන්න. USB පෝට් එක ළඟ JP2 කියලා එකක් තියෙනවා. මට පේන්නේ නැහැ නේද? කියන කෙනා ස්ක්‍රීන් එකේ මට පොඩ්ඩක් පෙන්නන්න බලන්න. ඇඳලා. මම දැක්කේ නෑ. මෙතනද?
ආ මෙතනනේ. දැන් බලන්න. මොන පර්මිෂන් දීලා තියෙන්නේ? අනේ ඌ අද ඉතින් නේද? ඩ්‍රෝන් එකක් හදන්න ආඩියෝ ගන්න බැරි බෑ බෑ. හරි දැන් ඔය හරි කන්ට්‍රෝල් එක අයින් කරන්න. හරි අතරනේ. හරි මම දැක්කා. හරි අයින් කරා. හරි මේ හන්න. ඒක ගැන කියන්නම් ඈ. ඉන්නකෝ දැන් මේ කතාවත් එක කියන්න පුළුවන්. හරි. දැන් එහෙනම් තේරෙනවා මේ පැත්තෙන් USB දත් එව්වට ඒක මයික්‍රෝ කන්ට්‍රෝල් එකට බාර ගන්න බෑ. මයික්‍රෝ කන්ට්‍රෝල් එකෙන් සීරියල් දත් එව්වට ඒක කම්පියුටර් එකට බාර ගන්න බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මෙහෙන් හම්බෙන සීරියල් දත්ත USB කරලා කම්පියුටර් එකට යවන්න. කම්පියුටර් එකෙන් හම්බෙන USB දත්ත සීරියල් කරලා මයික්‍රෝ කන්ට්‍රෝල් එකට යවන්න. අන්න ඒකට පාවිච්චි කරන කන්වර්ටර් IC එක තමයි මේ තියෙන්නේ. මේ මෙතන පේනවනේ නේද කන්වර්ටර් එක. අන්න ඒක තමයි ඔය. මං කියවනේ මේක හරි වැදගත් කියලා. වැදගත් වෙන්නේ මෙන්න මේ නිසා. ඔයාලා මේ Arduino board එක USB එක හරහා කම්පියුටර් එකට හයි කරා. හරිද? කම්පියුටර් එකට හයි කරාම මට කියන්න කම්පියුටර් එක ගනුදෙනු කරන්නේ මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකත් එක්කද එහෙම නැත්නම් මෙන්න මේ කන්වර්ටර් එකත් එක්කද? කම්පියුටර් එක ගනුදෙනු කරන්නේ මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකත් එක්කද මේ කන්වර්ටර් එකත් එක්කද? දැන් ඒක හැමෝටම පැහැදිලි. අපි මේ Arduino board එක කම්පියුටර් එකට සම්බන්ධ කරාම කම්පියුටර් එක ඇත්තටම ගනුදෙනු කරන්නේ මෙන්න මේ කන්වර්ටර් එකත් එක්ක. යම් කිසි කෙනෙක්ට තවත් කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න නම් ඒ ගනුදෙනු කරන කෙනා හොඳට අඳුරගෙන ඉන්න සිද්ධ වෙනවා. මේ කම්පියුටර් එක USB එක හරහා ගනුදෙනු කරන්නේ මෙන්න මේ IC එකත් එක්ක නම්. හරිද? මේ IC එකත් එක්ක නම් ගනුදෙනු කරන්නේ කම්පියුටර් එක මේ IC එක මොකක්ද? ඒක වැඩ කරන්නේ කොහොමද කියන එක කම්පියුටර් එක හොඳටම දැනන් ඉන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සාර්ථකව ওই ගනුදෙනුව කරන්න බෑ. යම් කිසි උපකරණයක් දැන් 22 21 ළමයි ඔක්කොම දාන්න. යම් කිසි උපකරණයක් කම්පියුටර් එකට සම්බන්ධ කරා. ඒ උපකරණය මොකක්ද කියලා අඳුරගන්න ඔපරේටිං සිස්ටම් එකේ. සමහර උපකරණ තියෙනවා එහෙම කම්පියුටර් එකට හයි කරයි කියලා ඔපරේටිං සිස්ටම් එකට එකපාර අඳුරගන්න බැරි අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට අපිට සිද්ධ වෙනවා මේ අපි සම්බන්ධ කරේ මෙන්න මේ උපකරණය කියලා හඳුන්වලා දෙන්න සිද්ධ වෙන ඔපරේටිං සිස්ටම් එක. හඳුන්වලා දෙන්න පාවිච්චි කරන software වර්ගයට මොකක් කියලාද කිව්වේ? හඳුන්වලා දෙන්න පාවිච්චි කරන software වර්ගයට මොකක් කියලාද කිව්වේ? ඒවට කිව්වා device drivers කියලා. තාවක එළවුම් කියලා කිව්වා. එහෙනම් Arduino board එක කම්පියුටර් එකට හයි කරාට කම්පියුටර් එක Arduino board එක හරියට අඳුරගන්නේ මොකක් නම් ඔයාගේ කම්පියුටර් එකේ මේ IC එකට අදාළ මේ කන්වර්ටර් එකට අදාළ drive එක නැත්තම් හරිද? drive එක නැත්තම් අඳුරගන්න. ඒ නිසා Arduino board එකක් ගෙනලා කම්පියුටර් එකට ගහලා අප්ලෝඩ් කරන්න try කරන්න වැඩ කරන්නේ නැත්තම් එහෙනම් හේතුව මේ IC එකට අදාළ drive එක නැහැ. දැන් සාමාන්‍යයෙන් මම මේ වගේ IC එකක් මේ වගේ Arduino board එකක් ගත්තොත් මේකේ නම් Arduino company එකෙන් ගහලා එවන කන්වර්ටර් එක තියෙනවා. මේ කන්වර්ටර් එක Arduino company එකෙන් ගහලා එවන කන්වර්ටර් එකම තමයි මේකේ තියෙන්නේ. හැබැයි ඔය ලංකාවෙන් එවන බෝඩ් ගත්තොත් ලංකාවේ ගහන බෝඩ් ගත්තොත් දැන් ඔයගොල්ලොන්ට දීලා තියෙන රූප සරහන උනත් බලන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක නිකන් අර සමචතුරස්‍රාකාර හැඩේ IC එකක් නැතියි. සමහර බෝඩ් තියෙනවා ඒක බලන්න ඔය සමචතුරස්‍රාකාර හැඩේ නෙවෙයි මෙන්න මේ වගේ දිග හැඩේ IC එකක් ඇති. ඔය USB port එක ළඟ තියෙන IC එක මේ වගේ දිග හැඩයක් තියෙන IC එකක් ඇති. සාමාන්‍යයෙන් පින් 8 දෙපැත්තට වගේ තියෙන. ඒ වගේ එකක් ඇති. දැන් මේක කම්පියුටර් එකට හයි කරයි කියලා කම්පියුටර් එකෙන් ওই බෝඩ් එක අඳුර ගන්න බෑ. මොකද දන්නවද? ඔරිජිනල් බෝඩ් එකේ එන කන්වර්ටර් එක තියෙනවා. මම අර කිව්වේ සමචතුරස්‍රාකාර හැඩේ IC කියලා. ඔරිජිනල් බෝඩ් එකේ එන කන්වර්ටර් IC එකට අදාළ drive එක දැන් drive එක කිව්වම තේරෙනවනේ. ඒ drive එක Arduino software එක ඇතුලේ තියෙනවා. පැහැදිලිද? Arduino software එක ඇතුලේ ඒ drive එක තියෙනවා. ඒ නිසා අපි පිටින් install කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අනිත් IC එක තියෙන බෝඩ් එකක් නම් ඔයා පාවිච්චි කරන්නේ ඔයාට සිද්ධ වෙනවා මේ IC එකට අදාළ drive එක download කරලා install කරන්න සිද්ධ වෙනවා. කොහොමද ඔක download කරන්නේ? ඒක තමයි මේ කියන්න යන්නේ. හොඳට මෙහෙම බැලුවට පේන්නේ නැත්තම් හරිද?
මෙහෙම කරලා බැලුවට පේන්නේ නැත්නම් ටෝච් එකක් වගේ ගහලා බලන්න. ගහලා බලපුවම මේ IC එක උඩ නම්බර එකක් ලියලා තියෙනවා. ගොඩක් වෙලාවට මේක CH340. CH340 කියන කන්වර්ට් IC එක තමයි. හරිද? එහෙම නැත්නම් මේකට එන්න පුළුවන් CPX වගේ මට මතක 21.02 වගේ IC. ඔය වගේ කන්වර්ට් IC එකක් එන්න පුළුවන්. CPX වෙන්න ඕන. මේ මෙතන අකුරු නම් මට ෂුවර් නෑ ඇත්තට. 21.01 කියන කන්වර්ටර් එක. ඒතර ඕගොල්ලෝ කරන්න ඕන ඔයාගේ බෝඩ් එක කම්පියුටර් එකට හයි කරාට කම්පියුටර් එකෙන් බෝඩ් එක අඳුරගන්නේ නැත්නම් මෙහෙම මේ IC එකේ නම්බර එක බලන්න. නම්බර එක බලලා Google එකේ සර්ච් කරනවා. නම්බර එක හිතන්නකෝ CH340 කියලා. Google එකේ සර්ච් කරනවා CH340 drivers කියලා. එතකොට පොඩි software එකක් හම්බ වෙයි. ඒක install කරන්න. එතකොට වැඩ කරනවා. පැහැදිලිද? මම කිව්වේ ඒක. දැන් හරිද? දැන් කවුරු හරි කෙනෙක් මම අර කිව්වේ Arduino board එකක් ඕන නම් ගෙදරත් හදා ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් Arduino board එකක් ගෙදර හදන. අන්න වැඩි. කවුරු හරි කෙනෙක් Arduino board එකක් ගෙදර හදන. දැන් ගෙදර හදන අයට මේ කන්වර්ටර් එක මම අර පෙන්නපු චූටි IC එක. ඕනනම් මම මේක ලං කරලා පෙන්නන්නම්. මේක SMD වර්ගයක. හරිද? මේක SMD chip එකක්. පොඩ්ඩක් ඉන්න කැමරාව මාරු කරගන්න. ඔව්. ඔන්න හොඳට බලන්න. මෙන්න මේ චතුරස්‍රාකාර සමචතුරස්‍රාටි IC එක බලන්න. ඔය ඉතින්. දැන් ඔයගොල්ලන්ට පේනවද මේක මෙහෙම චූටි IC එකක්? මේකේ තියෙන පින් පාස්සලා තියෙනවා පේනවද මේ? මේ චූටි වල පින් ටික පේනවද පාස්සලා තියෙනවා? මේ සුදු පාටින් මේ පැත්තේ හොඳට පේනවා නේ. එළිය වැටෙනවනේ පැත්තේ. දැන් පුළුවන් ද ළමයි ඔය වගේ එකක් අපි කඩෙන් අරගෙන ඔය වගේ එකක් පුළුවන් වෙයිද බවුත් එකෙන් පාසන්න? ඔය චූටි චූටි පෙන් එහෙම පාසන්න බෑ ඕවා. හරිද? එහෙම පාසන්න බෑ ඕවා. ඕවා මැෂින් වලින් තමයි පාසන්නේ. හරිද? ඒ නිසා ඔයාලට කඩෙන් ගන්න පුළුවන් මෙන්න මේ වගේ USB to serial converter එකක් ගන්න පුළුවන්. හරි? USB to serial converter module එකක් ගන්න පුළුවන්. අරගෙන මේ module එක කෙලින්ම මෙයත් එක්ක මයික්‍රෝ කන්ට්‍රෝලර් එකත් එක්ක හයි කරන්න පුළුවන්. හරි? මයික්‍රෝ කන්ට්‍රෝලර් එකත් එක්ක හයි කළා අපිට මෙන්න මේ ගනුදෙනුව දැන් සාර්ථකව කරන්න. තේරෙනවද? එතකොට ඔයාලා මේ Arduino board එකක් ගන්නවට වඩා රුපියල් 1000ක් දීලා Arduino board එකක් ගන්නවට වඩා Arduino IC එක වෙනම අරගෙන මේ IC එක වෙනම අරගෙන මේ මොඩියුල් එක වෙනම ගන්න එක ඇත්තටම ලාභයි. ඔක දන්නවද? මේ තියෙන කන්වර්ටර් එකෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් මේ IC එක විතරයි. ඕනනම් වෙන IC එකක් මේකට හයි කරලා එහෙම පුළුවන්. හැබැයි මේ වගේ එකක් ගත්තොත් ඔයාට මේක පාවිච්චි කරලා තවත් මේ වගේ chip 1000ක් උනත් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මේකේ වියදම රුපියල් 800ක් 900ක් ඇති. නෑ රුපියල් 300 400 ගන්නත් තියෙනවද මන්ද? 800ක් 900ක් කියන්නේ. මේක රුපියල් 300යි. ඒතකොට මේ දෙකම රුපියල් 1000යි. ඒතකොට ඕගොල්ලෝගේ ඉතින් අරගත් රුපියල් 1000යි නේ. මේක රුපියල් 1000ක් දීලා අරගෙන මේකෙන් එක වැඩක් ගත්තොත් ඒකෙන් ඒ වැඩේ තමයි. හැබැයි මේ වගේ 10ක් විතර අරගෙන මේකෙන් එකක් ගත්තා නම් අර 10ම මේකෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. හරිද? එහෙම එකක් තියෙනවා. කොහොමද ගෙදරදී Arduino board එකක් හදාගන්නේ කියලා ඉගෙන ගන්න ඕන නම් මම ඒක ගැන YouTube එකේ වීඩියෝ එකක් දාලා ඇති බලන්න. ඒක පියවරෙන් පියවර කියලා තියෙනවා කොහොමද ගෙදරදීම Arduino board එකක් හදාගන්නේ ඒකට ඕන බඩු මොනවද? ඒ දේවල් ඔක්කොම කියලා තියෙනවා YouTube එකේ බලන්න. ඒක මේ මෙතෙන්න එච්චර කාලය අරන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. හරි නේද? board එකේ තියෙන කැලි ගන්න මේ කියාගෙන යන්න. මයික්‍රෝද මොකක්ද නම් මම දන්නේ නැහැ ලෙන්ස් කියන්නේ. හරිද? ඔතන එතකොට ඒ ටික කිව්වා. ඊළඟට තව තියෙනවා මෙතන මොකක්ද මේ මේ තියෙන USB to serial interface කියන්නේ ඒක තමයි. USB to serial පරිවර්තකය තමයි මේ කොටසේ තියෙන්නේ. මෙතන තියෙනවා digital IO pin. IO කියලා කියන්නේ මොකද්ද ළමයි? IO කියලා කියන්නේ input output නේ. එතකොට digital විදිහට දත්ත හුවමාරු කරනවා නම් මේ board එක තවත් කෙනෙක් එක්ක ඒකට තමයි මෙන්න මේ port ටික ඕන වෙන්නේ. digital IO. sensor කියන ඒවා වැඩ කරන්නේ input විදිහට. එහෙනම් sensor අපිට මේ pin වලට තමයි high කරන්නේ. high කරන්න පුළුවන් ওই pin වලට. actuators ඒවා output විදිහට වැඩ කරන්නේ. එතකොට ඒවත් මේ pin වලට high කරන්න පුළුවන්. පැහැදිලි නේද? හැබැයි digital IO තිබ්බට මෙතන digital input output තිබ්බට analog input output නෑ මේ වැඩ. analog input output කියලා දෙකක් නෑ. analog input විතරයි තියෙන්නේ.
සෙන්සර් වැඩිපුර හයි කරොත් මොකද වෙන්නේ කියලා කිව්වේ නෑ නේද? ඔව් කියන්න. ඇනලොග් ඉන්පුට් වලට මෙතන එහෙනම් මතක තියාගන්න අපි මේ පාවිච්චි කරන මයික්‍රෝ කන්ට්‍රෝල් එක තියෙනවා. මේ පාවිච්චි කරන මයික්‍රෝ කන්ට්‍රෝල් එක තියෙනවනේ ATmega 328. මේක ළමයි ඩිජිටල් ප්‍රොසෙසර් එක. මේක ඩිජිටල් ප්‍රොසෙසර් එක. මේකට වැඩ කරන්න පුළුවන් ඩිජිටල් සිග්නල් එක විතරමයි. ඇනලොග් එක වැඩ කරන්න බෑ. එතකොට මොකටද ඇනලොග් ඉන්පුට් එකක් තියෙන්නේ? ඇනලොග් සිග්නල් එකක් ඉන්පුට් කරන්න වෙනමම උතන පෝට් එකක් තියෙනවා තමයි. ඇනලොග් ඉන්පුට් කියලා පින් ටිකක් තියෙනවා තමයි. තිබ්බට මූඩ බෑ ඇනලොග් සිග්නල් එක වැඩ කරන්න. එහෙනම් ඔයාලට දෙයක් සිහිපත් වෙන්න ඕන මොකක්ද? මෙයාට ඇනලොග් සිග්නල් එක වැඩ කරන්න බැයි නම් වැඩ කරන්න බැරිකම තියෙද්දි මූට ඇනලොග් සිග්නල් එකක් අපි ඉන්පුට් කරනවා නම් ආයෙත් හිතලා කියන්න මට වෙන්න ඕනද? වෙන්න ඕන දේ මට හිතලා කියන්න බලන්න. මෙයාට ඇනලොග් සිග්නල් එකක් ඉන්පුට් කරන්න පුළුවන්. ඒ වුණාට මූට ඇනලොග් සිග්නල් එක වැඩ කරන්න බෑ. ඌ ඩිජිටල් කම්පියුටර් එකක්. ඇනලොග් සිග්නල් එකක් අපි මූට ඉන්පුට් කරාම ඒ සිග්නල් එක වැඩ කරන්න පුළුවන් වෙන්න නම් මට කියන්න මොකක්ද වෙන්න ඕන? මොකද වෙන්න ඕන? අන්න හරියට හරි. මේකට කන්වර්ටර් එකක් දාන්න. ඇනලොග් ටු ඩිජිටල් කන්වර්ටර් එකක් දාන්න ඕන. ඒක අපි අලුතෙන් දාන්න ඕනේ. ඇනලොග් ටු ඩිජිටල් කන්වර්ටර් එකක් මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ඇතුලේ තියෙනවා. හරිද? මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ඇතුලේ ඇනලොග් ටු ඩිජිටල් කන්වර්ටර් එකක් තියෙනවා. ඒ නිසා අපි මේ විදිහට ඇනලොග් සිග්නල් එකක් ඉන්පුට් කරාම මේ කන්වර්ටර් එකෙන් ඒ සිග්නල් එක ඩිජිටල් කරලා මයික්‍රෝ කන්ට්‍රෝල් එකට දෙන්න. පැහැදිලිද? ඩිජිටල් කරලා මයික්‍රෝ කන්ට්‍රෝල් එකට දෙන්න. ඒ නිසා උලක් නැහැ. මම දැන් කිව්වනේ මූ වැඩ කරන්නේ ඩිජිටල් එක කිව්වා. ඒ නිසා මතක තියාගන්න මූට කවදාවත් ඇනලොග් සිග්නල් එකක් අවුට් කරන්න බෑ. ඇනලොග් සිග්නල් එකක් අවුට් කරන්න බෑ. මොකද මූ ඩිජිටල් එකක්. ඩිජිටල් මොඩියුලේෂන් ද ඔව්. නෑ ඒ මොඩියුලේෂන් කියන්නේ පල්ස් විත් මොඩියුලේෂන්. ඒක වෙනම කියන්නම් ඈ. ඒක ඔය මෝටර වල ස්පීඩ් එහෙම කන්ට්‍රෝල් කරන්න පල්ස් විත් මොඩියුලේෂන් කියන එක පාවිච්චි කරනවා. ඒක වෙනමම සීන් එකක්. හරිද? එතකොට ඔන්න ඇනලොග් ඉන්පුට් ගැන හරි ඊළඟට ඩිජිටල් IO ගැන හරි. එතනම තව පින් එකක් තියෙනවා. හරිද? ඒ වැඩේ හරි නේද එතකොට? එතකොට ඇනලොග් සිග්නල් එකක් කන්වර්ටර් එක තියෙද්දි මයික්‍රෝ කන්ට්‍රෝල් එක ඇතුළේද? ඔව්. මේ කන්වර්ටර් එක තියෙන්නේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ඇතුළේ ඈ.
කන්වර්ටර් එක ඇතුලේ මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක ඇතුලේ CPU එකක් තියෙනවා. CPU එක data process කරන්නේ digital. හරි? එතන ඔහමයි යන්නේ. එතකොට මෙතන තියෙනවා TX RX pin එකක්. මං කිව්වා නේද අපේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට වෙනත් කම්පියුටර් එකක් හරහා හරි. එහෙම නැත්නම් වෙනත් මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් එක්ක හරි දත්ත හුවමාරු කරන්න පුළුවන් කිව්වේ. ඒ දත්ත හුවමාරු කරන්නේ සීරියල් විදියට නේ ශ්‍රේණිගත විදියට. අන්න ඒ වැඩේ කරන්න තමයි TX එකයි RX එකයි තියෙන්නේ. TX කියලා කියන්නේ transmit pin එක. ඒ කියන්නේ දත්ත එළියට දෙන එක. RX කියලා කියන්නේ receiver pin එක. ඒ කියන්නේ දත්ත මයික්‍රෝ කන්ට්‍රෝලර් එක ඇතුළට ගන්න pin එක. පැහැදිලි? හොඳට ඕක තේරුම් ගත්තා නම් මට කියන්න හා බලමු ඈ. ඔන්න මගේ ළඟ එක මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් තියෙනවා. හරිද? A කියලා මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් තියෙනවා. ඒකේ TX එක තියෙනවා. ඒකේ RX එක තියෙනවා. TX කියලා කියන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් දත්ත එළියට දෙන එක. RX කියලා කියන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට දත්ත ඇතුළට ගන්න පින් එක. මගේ ළඟ ඔය වගේම තවත් මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් තියෙනවා B කියලා. හරිද? එතකොට එයාගේ දත්ත එළියට දෙන පින් එක තියෙනවා TX, දත්ත ඇතුළට ගන්න පින් එක තියෙනවා RX. මට ඕන වෙනවා මුන් දෙන්න අතර දත්ත හුවමාරු කරන විදිහට මේ දෙන්න එකට සම්බන්ධ කරගන්න ඕනේ. තේරෙනවද? මේ දෙන්න අතර දත්ත හුවමාරු වෙන විදිහට හදා ගන්න ඕනේ. කොහොමද මං හමුනන්නේ? කියන්න බලන්න. ඔන්න ඕවා තේරුම් ගන්න ඕන නිසා තමයි ළමයි නැත්තම් මෙතන පුළුවන් LED බල්බ් එක යමුණා මේ වෙනවා එහෙම කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හැමදේම කියලා දෙන්නේ ඕගොල්ලොන්ට දැන් embedded system එකක් අපි අලුතෙන් හදන එකනේ කරන්නේ. අලුතෙන් හදන්න නම් මේව වැඩ කරන්නේ කොහොමද කියලා දැනන් ඉන්න ඕන. ඒකයි මෙච්චර මේ කියලා දෙන්නේ. නැත්තම් ඕක මෙලහට සරපට ගාලා ගහලා දාන්න. මං අහන්නේ කොහොමද මේ දෙක අමුණන්න ඕන? මෙයා එළියට දෙන දත්තනේ අර ඇතුල් කරගන්නේ. මම කියන ඒවානේ ඕගොල්ලෝ අහන් ඉන්නේ. ඔයාලා කියන දේවල්නේ මං අහන් ඉන්නේ. එහෙනම් මෙයාගේ TX එක අරයාගේ RX එක නමුනන්න ඕන. මෙයාගේ TX එක පළවෙනි එක්කෙනාගේ RX එකත් එක්ක නමුනන්න ඕන. පැහැදිලිනේ? මේ දෙක මාරුවට තමයි සම්බන්ධ කරන්න ඕනේ. එහෙම වුණාම තමයි මුන් දෙන්නට සාර්ථකව දත්ත මාරු කරන්න පුළුවන් වෙන්නේ. මං අර කිව්වේ ගෙදරදිම හදා ගන්න පුළුවන් කියලා මේ Arduino board එකක්. ඒකට serial USB converter එකක් ඕන කිව්වනේ. මම ඕගොල්ලන්ට මේක ලං කරලා පෙන්නන්නම්. හරිද? හොඳට ලං කරලා පෙන්නන්නම්. ඔන්න බලන්න මේක TX RX පේනවද කියලා බලන්න. හරිද? මේ serial to USB converter එක. ඔන්න බලන්න මේක TX RX පේනවද කියලා බලන්න. ફોකස් වෙලා නැහැනේ. ඉන්න බලන්න මෙහෙම zoom කරලා පෙන්නන්න. අන්න හරි. පේනවද ඔගේ TXD RXD කියලා තියෙනවා? දැන් හොඳට පේනවනේ. ඔය TXD RXD තියෙනවනේ. එතකොට ඕගොල්ලන්ට ඔය ස්ක්‍රීන් එකේ මේ වෙලාවේදී පේන්නේ USB to serial converter එක. USB දත්ත serial වලට පරිවර්තනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් converter එකක් තමයි පේන්නේ. එතකොට මේකේ TX එක Arduino board එකේ RX එකත් එක්ක සම්බන්ධ කරන්න ඕන. Arduino board එකේ RX එක මේකේ තියෙන TX එකත් එක්ක සම්බන්ධ කරන්න ඕන. එතකොට අපිට පුළුවන් කෙලින්ම ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. පැහැදිලිනේ? එහෙමයි යන්නේ. එතකොට ඔන්න මේ පින් එක ගැනත් කියා දුන්නා. තව මොනවද කියලා දෙන්න තියෙන්නේ? මෙතන තියෙනවා power indicator එකක්. මෙතන පොඩි LED light එකක් තියෙනවා. ඒකේ තියෙන වැදගත්කම මොකක්ද? ඒකේ තියෙන වැදගත්කම තමයි මේ board එකට current එක දුන්නාම හරිද? මේ බෝඩ් එකට නිවැරදිව කරන්ට් එක ලැබෙනවද? අන්න ඒක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන power indicator LED එක. මේ බෝඩ් එකට කරන්ට් එක දුන්නාම මේ බල්බ් එක පත් වෙනවා. හරියට බෝඩ් එකට කරන්ට් එක ලැබෙනවා. බෝඩ් එකට හරියට කරන්ට් එක ලැබෙන්නේ නැත්නම් මෙතන බල්බ් එක පත් වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් අපිට තීරණය කරන්න පුළුවන් බල්බ් එක පත් වෙනවා නම් හරි. බෝඩ් එකට කරන්ට් එක හම්බ වෙනවා. එහෙනම් කරන්ට් එකේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. නේද? ඒක අඳුර ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මෙතන තියෙනවා TX RX බල්බ් දෙකක් තියෙනවා. TX RX බල්බ් දෙක. එතකොට මයික්‍රෝ කන්ට්‍රෝල් එක එළියට දත්ත යවනවා නම් මයික්‍රෝ කන්ට්‍රෝල් එක මෙහෙම එළියට දත්ත යවනවා නම් යවන්නේ TX එකෙන්නේ. එතකොට ඔතන තියෙන TX බල්බ් එක මෙහෙම බ්ලින්ක් වෙනවා. ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන් අපේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක එළියට දත්ත දෙනවා කියලා අඳුර ගන්න පුළුවන්. ඊළඟට මයික්‍රෝ කන්ට්‍රෝල් එකට දත්ත ලැබෙනවා නම් ලැබෙන්නේ RX හරහානේ. මයික්‍රෝ කන්ට්‍රෝල් එකට දත්ත ලැබෙන වෙලාවට RX බල්බ් එක මෙහෙම ගහන්න පටන් ගන්නවා. මම පෙන්නන්නම් ඊළඟට.
හරිද? ප්‍රෝග්‍රෑම් කරද්දි මම ඒක පෙන්නන්නම්. RX බල්බ් එක මෙහෙම මෙහෙම ගහන්න පටන් ගන්නවා. ඒකෙන් අපිට තීරණය කරන්න පුළුවන් මයික්‍රෝ කන්ට්‍රෝල් එකට දත්ත ලැබෙනවා කියලා. ඒකටයි යොතන බල්බ් දෙකක් තියෙන්නේ. නැතුව මේ ලස්සනට මෙහෙම මෙහෙම වෙන්නේ නැහැ. එතනින් එහා පැත්තේ තියෙනවා මේ ලෝඩ් එකක් තියෙනවා. මෙතන නිකම්ම LED බල්බ් එකක් තියෙනවා. ඔය LED බල්බ් එක පාවිච්චි කරලා අපිට මුළු Arduino board එකම චෙක් කරන්න පුළුවන්. මේ මෙතන තියෙනව නේද චූටි බල්බ් එකක් L කියලා ගහලා මේ තියෙන්නේ. ඒ බල්බ් එක හරහා අපිට මුළු board එකම control කරන්න මේ board එකම check කරන්න පුළුවන් හරියට වැඩ කරනවද නැද්ද. කොහොමද ඒකේ බල්බ් එකෙන් check කරන්නේ? අපි ওই බල්බ් එකට මොකක් හරි program එකක් ලියනවා බල්බ් එක දහවතාවක් පත්තු වෙන්න, බල්බ් එක තප්පරෙන් තප්පරයට නිවෙන්න පත්තු වෙන්න. ඉතින් ඒ බල්බ් එකට ලියන program එක හරියට වැඩ කරනවා කියන්නේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක හරියට ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? දැන් නිකන් හිතන්න කවුරු හරි කෙනෙක් මෙන්න මේ ඉන්පුට් අවුට්පුට් පෝට් එකට බල්බ් එකක් හයි කරනවා. බල්බ් එකක් හයි කරලා ප්‍රෝග්‍රෑම් කරනවා බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. වැඩ කරන්නෙම නැහැ. ඔයාලට සැකයි බෝඩ් එකේ මොකක් හරි කේස් එකක්ද දන්නේ නැහැ. මයික්‍රෝ කන්ට්‍රෝල් එක හරියට වැඩ කරන්නේ නැද්ද දන්නේ නැහැ කියලා සැකයි. ඒ වෙලාවට ඔයාලට පුළුවන් මෙන්න මේ බෝඩ් එක උඩ තියෙන බල්බ් එක නිවෙන්නපත් වෙන්න හරි මොකක් හරි දෙයක් වෙන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියලා බලන්න. ලියලා බලපුවාම ඒ ලියන ප්‍රෝග්‍රෑම් එකේ විදිහට බල්බ් එක හරියට පත්තු වෙනවා නම් මේ මෙතන තියෙන බල්බ් එක හරියට වැඩ කරනවා නම් එහෙනම් අවුල තියෙන්නේ ඔයා මේ බෝඩ් එකත් එක්ක එලියෙන් හයි කරපු සර්කිට් එක තියෙනවා. අන්න එලියෙන් හයි කරපු සර්කිට් එකේ දෝෂයක් තමයි තියෙන්නේ කියන එක අඳුරගන්න. මතක තියාගන්න මෙන්න මේකේ හැම කොටසක්ම මේ දාලා තියෙන්නේ මොකක් හරි හේතුවක් ඇතුව. නැතුව මේ ආතල් එකට හයි කරපු කොටස් මේකේ නැහැ. හරිද? මේ හැම LED බල්බ් එකකින්ම පවා අපිට මේකේ ගන්න තියෙන දේවල් තියෙනවා. දැන් අර මම කිව්වේ මේ මෙතන Arduino board එකත් එක්ක USB දත්ත පරිවර්තකයක් ඉන්නවා කියවනේ මෙතන. ඔයාගේ කම්පියුටර් එකේ serial port එකක් තියෙනවා. හරිද? ඔයාගේ කම්පියුටර් එකට serial port එකක් තියෙනවා නම් ඔයාට මේ වගේ USB serial පරිවර්තකයක් ඕන වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට මෙන්න මේ පින් හරහා මේ මෙතන දාලා තියෙනවා අර ඔයගොල්ලෝ ඇහුවේ. ඔය පින් හරහා කෙලින්ම ඔයාගේ මේ Arduino board එක serial port එකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. සම්බන්ධ කරලා කෙලින්ම ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක මේකට බර්න් කරන්න පුළුවන්. හරිද? මේක තැම්පත් කරන්න පුළුවන්. ඉතින් ඕකටයි ඔය පින් ටික පාවිච්චි කරන්නේ. අවසානයේ තියෙන මෙන්න මේ රීසෙට් බටන් එක. Arduino එක ඇතුළේනේ මේක ඇතුලේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවනේ. ඒ ප්‍රෝග්‍රෑම් එකනේ මේකේ ක්‍රියාත්මක කරන්නේ. ඒ අතර රීසෙට් බටන් එක ගියොත් ආපහු ප්‍රෝග්‍රෑම් එක මුලට එනවා. මුලට එනවා විතරක් නෙවෙයි. මේකේ සීප් එක ඇතුලේ රෙජිස්ටර්ස් තියෙනවනේ මතක රෙජිස්ටර් ඒව ඔක්කොම ක්ලියර් වෙනවා. ක්ලියර් වෙලා හරියට අලුතෙන්ම බෝඩ් එකට කරන්ට් එක දුන්නාම මුල ඉඳලම මේක වැඩ කරන්න පටන් ගන්නවා. අන්න එතන ඉඳලා ඒ කියන්නේ ආපහු මුල ඉඳලම මේ බෝඩ් එක වැඩ කරන්න පටන් ගන්නවා රීසෙට් බටන් එක. හරිද? හදිසියෙ හරි මේකේ වැඩ කරන ප්‍රෝග්‍රෑම් එක ස්ටක් වෙනවා එකපාර හිර වෙනවා. හිර වෙච්ච ඇටි රීසෙට් එක ඔබ. ආයෙ මුලට ආවා ආයෙ ලස්සනට වැඩ කරනවා. හරිද? ඒකටයි රීසෙට් බටන් එකක් තියෙන්නේ. එතකොට ඔය බෝඩ් එකේ තියෙන හැම කොටසක් ගැනම කියලා දුන්නා. හරිද? එතකොට දැන් මේ වෙද්දී අර මම කිව්වේ අද දවසේ පටන් ගද්දි Arduino පිළිබඳ මේ වෙද්දී හොඳට දන්න අය ඉන්නවනේ ඇත්තටම. දැන් බලන්න ඒ දන්න අයට කොච්චර දේවල් ටිකක් මිස් වෙලා තියෙනවද කියලා නිකමට කල්පනා කරලා බලන්න. අවංකවම කියන්නේ අවංකවම දැන් මෙතන ඉන්නවා මම දන්නවා හොඳ ප්‍රෝග්‍රෑම්ස් ලියන අය ඉන්නවා. හොඳ උපකරණ හදන අය ඉන්නවා. එතකොට ඔය හැම කෑල්ලම මොකටද අපිට ඕන වෙන්නේ කියන එක දැනන් හිටියද? නේ? ඒකයි මම කිව්වේ මේක වෙනස්ම විදිහේ පාඩමක්. අපි දන්න දේවල් හොඳටම උගන්වන පාඩම. හොඳටම කරන්නේ. හරිද? එහෙම එකක්. ඩිජිටල් IO පින් වල නම්බර් වල සමහර නම්බර් ඉස්සරහා ඉරි කෑල්ලක් තියෙනවා. ඒයි. අන්න හොඳ ප්‍රශ්නයක්. ලොකු කට්ට කාලා ප්‍රෝග්‍රෑම් එකක් ලියලා බැරි වෙලාවත් රීසෙට් එක එපුණොත් ඉවරයි. නෑ එහෙම වෙන්නේ නෑ. ලොකු කට්ටක් කාලා ප්‍රෝග්‍රෑම් එකක් ඔබ ලියලා ඒ ප්‍රෝග්‍රෑම් එක මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකට දානවනේ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක මුල ඉඳලා අගට ක්‍රියාත්මක වෙනවා. රීසෙට් බටන් එක පුවාම ආයෙත් ප්‍රෝග්‍රෑම් එකේ මුලට එන්නේ. තේරෙනවද? ආයෙත් ප්‍රෝග්‍රෑම් එකේ මුලට එන්නේ. ප්‍රෝග්‍රෑම් එක ඩිලීට් වෙන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක ඩිලීට් වෙන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක ආපහු මුල ඉඳලා රන් වෙනවා. එතකොට ප්‍රෝග්‍රෑම් එක ආපහු මුල ඉඳලා රන් වෙන්න පටන් ගද්දී මේ වෙනකල් RAM එකේ තිබ්බ data තියෙනවනේ. registers වල තිබ්බ data තියෙනවනේ. අන්න ඒ data ටික අයින් කරනවා. ROM එක delete කරන්න. ROM එකනේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. එහෙම ගැල්ලුවක් නැහැ හොඳේ. සර් තමයි හොඳටම කරේලු ආඩි. හැදුවට මේ වගේ මොකක්ද වෙන්නේ?
මොකක් එහෙම දැනන් හිටියේ නෑනේ. ඒක තමයි මං කිව්වේ. මයික්‍රෝ කන්ට්‍රෝල් එක ගලවන්න. මුන්ට යකෝ පුදුම අමාරුවක් තියෙන ඕක ගලවගන්න. ඊට හල්ලෝ ගලවලා දෙන්න. හැදුවට මේ වගේ මොකද්ද වෙන්නේ කියලා හරියට දැනන් හිටියේ අද තමයි. දැනන් හිටියේ නෑ අද තමයිලු දැනගත්තා. ඒක තමයි මං කිව්වේ. එතකොට මේ එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඩිජිටල් IO පින් වල සමහර පින් නම්බර් ඉස්සරහින් ඉරි කැලලක් තියෙන්නේ ඇයි කියලා ඇහුවා. හරි. ඉරි කැලලක් තියෙනවා. හොඳ ප්‍රශ්නයක්. ඉස්සරහදී මං කියලා දෙන්න හිටපු තැන දැම්මම කියලා දෙන්න. මේ අහන්න මෙන්න අපේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක. හරිද? මෙන්න මයික්‍රෝ කන්ට්‍රෝල් එක. මේක ඩිජිටල් ප්‍රොසෙසර් එක. මේකට වැඩ කරන්න පුළුවන් ඩිජිටල් විදියට. පැහැදිලි නේද? එයාට වැඩ කරන්න පුළුවන් ඩිජිටල් විදියට. හැබැයි ඕනේ නම් අපිට පුළුවන් මේකට ඇනලොග් සිග්නල් එකක් ඉන්පුට් කරන්න පුළුවන්. මේකට අපිට ඇනලොග් සිග්නල් එකක් ඉන්පුට් කරන්න පුළුවන්. ඇනලොග් සිග්නල් එකක් ඉන්පුට් කරාට මෙයාට ඒ ඇනලොග් සිග්නල් එක ප්‍රොසෙස් කරන්න බෑ. ඒ ඇනලොග් සිග්නල් එකත් එක්ක වැඩ කරන්න බෑ. ඒ නිසා මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ඇතුලේ තියෙනවා ඇනලොග් ටු ඩිජිටල් කන්වර්ටර් එකක්. අපි කෙටි කරලා කියනවා ඇනලොග් ටු ඩිජිටල් කන්වර්ටර් ADC කියලා කියනවා. එතකොට මෙහෙන් හම්බ වෙන ඇනලොග් සිග්නල් එක ADC හරහා ඩිජිටල් සිග්නල් එකක් බවට පරිවර්තනය වෙනවා. පරිවර්තනය කරලා හිටන් ඒ සිග්නල් එක තමයි මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ ඇතුලේ තියෙන සීප් එක පාවිච්චි කරගන්නේ. පැහැදිලිද? එහෙම තමයි ඔක වෙන්නේ. දැන් ඇනලොග් සිග්නල් එකක් ඉන්පුට් කිරීම සඳහාම Arduino board එකේ වෙනමම පින් ටිකක් දීලා තියෙනවා. හැබැයි මේක ඇතුලේ කරුම කියන්නේ digital to analog converter එකක් නැහැ. හරිද? digital to analog converter එකක් නැහැ. digital to analog converter එකක් නැත්නම් අපිට පුළුවන්ද මේකෙන් analog signal එකක් එළියට ගන්න පුළුවන්ද? මේකෙන් analog signal එකක් එළියට ගන්න බෑ. ඇයි converter එකක් නැහැ නේ ඇතුලේ. ඒ නිසා මේ digital processor එක digital signal මේ analog signal එකක් අපිට දෙන්න වෙන උපක්‍රමයක් පාවිච්චි කරනවා. පැහැදිලිද? මෙයා අපිට analog signal එකක් මූට කෙලින්ම output කරන්න බෑනේ. ඒ නිසා අපිට analog signal එකක් ලබා දෙන්න මෙයා විශේෂ උපක්‍රමයක් පාවිච්චි කරනවා. අන්නේ උපක්‍රමයට අපි ඒ තාක්ෂණයට කියනවා pulse width modulation කියලා. pulse width modulation. ඒක තමයි මේකට කරලා PWM කියලා කියන්නේ. pulse width modulation කියන්නේ මේකයි. ඒක ටිකක් සංකීර්ණ කතාවක්. ET කරන ළමයි මට කියන්න ඕගොල්ලෝ ඉලෙක්ට්‍රොනික වලට ඩියුටි සර්කල් එක ඉගෙන ගන්නවද කියලා? නැත්ද? ඩියුටි සර්කල් එක කියලා එකක් ඉගෙන ගන්නවා. ඒකට සිංහලෙන් කියන නමක් නම් මම දන්නේ නැහැ. ඩියුටි සර්කල් එක කාර්ය චක්‍රය වගේ එකක්. ඩියුටි සර්කල් එක කියලා එකක් ඉගෙනගෙන තියෙනවද? ET වල. නැහැ නේ. නේද? හරි ගමන් නැහැ. මේ අහන්න මම පොඩ්ඩක් තේරෙන භාෂාවෙන් කියන්නම් ඈ. තේරෙන භාෂාවෙන් කියන්න. මෙන් බලා ගන්න. ඩිජිටල් සිග්නල් එකක තියෙන්නේ හරිද? ඩිජිටල් සිග්නල් එකක තියෙන්නේ විදුලිය ඇත විදුලිය නැත. විදුලිය ඇත විදුලිය නැත කියලා අවස්ථා දෙකක් නේ තියෙන්නේ. අපි යෝග ප්‍රස්ථාරකින් අදිනවා නම් මෙන්න විදුලිය ඇත. උඩින් අදිනවා නැත මෙහෙමයි. මේ පැත්තට අපි ලකුණු කරනවා වෝල්ටේජ් එක. මේ පැත්තට අපි ලකුණු කරනවා කාලය. හරිද? කාලය ඔය පැත්තට ලකුණු කරනවා. හරිද? දැන් හිතන්න මෙතන විදුලිය ඇත කිව්වහම එතන වෝල්ට් 100යි තියෙන කියලා හිතන්න. විදුලිය ඇත කිව්වහම එතන වෝල්ට් 100ක් තියෙනවා. විදුලිය නැත කිව්වහම එතන වෝල්ට් 0ක් තියෙනවා. පැහැදිලිද? කවුරු හරි කෙනෙක් මෙන්න මේ විදියට ඩිජිටල් සිග්නල් එකක් නිර්මාණය කරගත්තොත් කොයි විදිහටද? මෙන්න මේ පැත්තට වෝල්ටීයතාවය, මෙන්න මේ පැත්තට කාලය. අපි හිතමු මෙතෙන්දී කාලය තප්පර 1යි කියලා හිතන්න. කාලය ඔතෙන්දී තප්පර 1යි කියලා හිතන්න. එතකොට මෙන්න තප්පර 1 සීමාව මම මෙහෙම කඩේරකින් ලකුණු කරනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා තප්පර භාගයේ සීමාව. තප්පර භාගයේ සීමාව. ඔය තියෙන තප්පර භාගයේ සීමාව. හොඳද? එතකොට මෙතන තියෙනවා තප්පර කාලයේ සීමාව. 4න් 1 සීමාව. එතකොට මෙතන තියෙනවා තප්පර 4න් 3. ඒ කියන්නේ 0.75ක් නේ. 4න් 3 සීමාව ඔහොම තියෙනවා. දැන් ඔන්න හරිද? හරිද? මේක ඉතින් රැඩ් කරන්න එපා මේකට.
කවුරු හරි ඔන්න මේක තේරුම් ගන්න. මෙන්න මේ පැත්තට අපි ලකුණු කරන්නේ කාලය, මේ පැත්තට ලකුණු කරන්නේ වෝල්ටේජ් එක. එතකොට මෙන්න මේ පැත්තේ කාලය මෙතෙන්ටදී තප්පරයයි. ඒ තප්පරේ මම සමාන කෑලි 4කට බෙදලා තියෙනවා. පැහැදිලි නේද? සමාන කෑලි 4කට බෙදලා තියෙනවා. කවුරු හරි ඩිජිටල් සිග්නල් එකක් නිර්මාණය කරනවා මෙන්න මේ විදිහට. බලන්න. ඩිජිටල් සිග්නල් එකක් නිර්මාණය කරනවා පළවෙනි තප්පර භාගයේ වෝල්ට් 100ක් තියෙනවා. මෙතකින් මේ චෝක්. හරිද? පළවෙනි තප්පර භාගයේ වෝල්ට් 100ක් තියෙනවා. දෙවෙනි තප්පර භාගයේ වෝල්ට් 0යි. පැහැදිලිද? පළවෙනි තප්පර භාගයේ වෝල්ට් 100ක් තියෙනවා. දෙවෙනි තප්පර භාගයේ වෝල්ට් 0යි තියෙනවා. එතකොට මම මෙන්න මේ කාල ඒකක දෙක ඇතුළත කාල ඒකක දෙක කියලා කියන්නේ පළවෙනි තප්පර භාගයයි දෙවෙනි තප්පර භාගයයි. මෙන්න මේ කාල ඒකක දෙක අතර ලැබෙන විදුලියේ මධ්‍යන්නේ හෙව්වොත් එහෙම. ලැබෙන විදුලියේ මධ්‍යන්නේ හෙව්වොත් 100යි අතන 0යි කාල ඒකක දෙකයි උත්තරේ 50යි. හරිනේ? මධ්‍යන්නේ අපිට හම්බ වෙනවා 50යි. පැහැදිලිද? එහෙනම් මධ්‍යන්න වෝල්ටීයතාවය වෝල්ට් 50යි. RMS කියලා හොයලා ඇති ඔය නෑ. හරිද? එහෙම එකක් යන්න. දැන් මෙහෙම වුණොත් මට කියන්න මධ්‍යන්න වෝල්ටීයතාවය කොච්චරද කියලා. මේක තේරුම් අරන් කියන්න පුළුවන් නිකන් ඈ. මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක මධ්‍යන්න වෝල්ටීයතාවය කොච්චරද කියලා කියන්න බලන්න. මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් අහන්න. දැන් මධ්‍යන්න වෝල්ටීයතාවය කොච්චරක් වෙයිද? VMS ද මොකක්ද එකක් තියෙනවනේ. දැන් මධ්‍යන්න වෝල්ටීයතාවය කොච්චරක් වෙයිද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන කාල ඒකක 1 2 3 4 කාල ඒකක 4ක් පාවිච්චි කරලා තියෙනවා. මෙතන කාල ඒකක 4ක් පාවිච්චි කරලා තියෙනවා. 1 2 3 4. ඒ කාල ඒකක 4 කොච්චර කාල ඒකක ප්‍රමාණයක් විදුලිය තිබිලා තියෙනවද? කාල ඒකක 1යි 2යි 3යි. කාල ඒකක 3ක විදුලිය තිබිලා තියෙනවා. පැහැදිලි නේද? සේරම කාල ඒකක 4ක් තියෙනවා. ඒ 4න් 3කදීම විදුලිය තිබිලා තියෙනවා. එහෙනම් අපි බලනවා මෙච්චර වෝල්ටීයතාවයකට අපිට කොච්චර අවුට්පුට් එකක් ලැබෙනවද? අපිට හම්බ වෙනවා වෝල්ට් 75යි. එතන අන්න දැන් වෝල්ට් 75. පැහැදිලිද? මේ ප්‍රස්ථාරේ මම තව පොඩ්ඩක් මෙහෙම වෙනස් කරොත් මට දැන් වෝල්ට් කීයක් හම්බ වෙනවද? දැන් අවුට්පුට් එකට මධ්‍යන්න වෝල්ටීයතාවය කොච්චරක් හම්බ වෙනවද? දැන් කීයද? උත්තරයක් කියන්න බලන්න. දැන් වෝල්ට් කීයක් හම්බ වෙනවද මධ්‍යන්නේ විදියට? 75ක් හම්බ වෙනවා. දැන් 25යි හම්බ වෙන්නේ. ඇයි? කාල ඒකක 4කදී එක කාල ඒකකයේදී විතරයිනේ විදුලිය හම්බ වෙන්නේ. එතකොට 4න් 1යි දැන් හම්බ වෙන්නේ. ඒ කියන්නේ වෝල්ට් 25. තේරෙනවද? මේ අහන්නකෝ. ඩිජිටල් සිග්නල් එකක තියෙන විදුලිය ඇත නැත කියලා අවස්ථා දෙකක් විතරයි. විදුලිය ඇත සහ නැත කියලා අවස්ථා දෙකක් විතරයි. ඇතනම් ඇත නැතනම් නැත. වෝල්ට් තියෙනවා නම් 100යි නැත්නම් 0යි. හැබැයි කාලයත් එක්ක ඔය විදිහට මෙන්න මේ පල්ස් ගාන වෙනස් කරලා අපිට පුළුවන් වෙනස් වෙනස් වෝල්ටීයතාවයන් නිර්මාණය කරන්න පුළුවන්. තේරෙනවද? වෙනස් වෙනස් වෝල්ටීයතාවයන් මෙන්න මේ ක්‍රමයේ පාවිච්චි කරලා අපිට නිර්මාණය කරන්න පුළුවන්. මෙන්න මේ තාක්ෂණයට අපි කියනවා pulse width modulation. pulse එකක width එක පළලනේ. pulse මේ වගේ කැලි වලට තමයි අපි pulse එකක් කියන්නේ. pulse width එක කියන්නේ පළල. pulse එකේ width එක වෙනස් කරලා අපිට පුළුවන් වෙනස් වෙනස් වෝල්ටීයතාවයන් නිර්මාණය කරන්න පුළුවන්. ඒ තාක්ෂණයට අපි කියනවා pulse width modulation කියලා. තේරෙනවද? මම කියවනේ pulse width modulation PWD කියන මේ PWM pulse width modulation. මම කියවනේ PWM කියන තාක්ෂණය පාවිච්චි කරලා අඩු වැඩි වෙන වෝල්ටීයතාවයන් නිර්මාණය කරන්න පුළුවන් කියලා කිව්වා. අඩු වැඩි වෙන වෝල්ටීයතාවයන් තමයි අපි මොන සිග්නල් විදියට දකින්නේ? ඇනලොග් සිග්නල් විදියට දකින්නේ. එහෙනම් මෙන්න PWM කියන ක්‍රමය පාවිච්චි කරලා Arduino board එකක් අපිට බොරු ඇනලොග් සිග්නල් එකක් හදලා දෙන්න. ඒක 100%ක් ඇනලොග් නෙවෙයි. ඒක මෙන්න මේ වගේ ඇනලොග් සිග්නල් එකක්. මොන ඔය වගේ ඇනලොග්. ඒක කුමට නැහැ. මොන ඔය. ආසන්න වශයෙන් බලපුවම මේ දැක්ක. ඒ PWM පින් ඉස්සරහින් තමයි PWM කියන තාක්ෂණය පාවිච්චි කරන පින් ඉස්සරහින් තමයි මෙන්න මේ වගේ පණුව කෑල්ලක් දාන්නේ.
Arduino board එකේ සමහර ඉලක්කම් විතරයි මේ පණුව 5යි. කොහොමද දාලා? දැකලා තියෙනවනේ. අර පණුව වගේ කැලලක් දාන්න මේ සංකේතය දාන්න. ඒකේ තියෙන PWM. ඒතකොට අපිට පුළුවන් මේ PWM pin එකක් කරා අඩු වැඩි වෙන වෝල්ටීයතාවයක් අරගන්න පුළුවන්. දැන් ඔයාට ඕන LED බල්බ් එකක් මෙහෙම පත් වෙනවා හදන්න. මෙහෙම අඩු වෙනවා මෙහෙම වැඩි වෙනවා. ඒකට LED බල්බ් එක හයි කරන්න ඕන මේ PWM pin එක. හරිද? AC කරන්ට් එක නෑ AC කරන්ට් AC කරන්ට් එකකත් මෙහෙම අඩු වැඩි වෙන එකක් තියෙන්නේ. ඒ වුණාට මේක මෙහෙම අඩු වෙන්නේ. ඔන්න ඔහොම තමයි අඩු වෙන්නේ. හරිද? එහෙම තමයි ඔක හැදෙන්නේ. අර තරම් සුමට නෑ. ඉතින් අපිට ඕන නම් පුළුවන් ඕකට තව කන්ඩෙන්සර් අනම්මන මොනවා හරි මගුලක පොඩි සර්කිට් කෑල්ලක් අමුල්ලා එහෙම හදා ගන්න පුළුවන්. පල්ස් ඉන් මොඩියුලේෂන්. පැහැදිලිනේ? තව එක්කෙනෙක් අහුවා මම මේ ප්‍රශ්නෙට අවසාන උත්තර දෙන්නම්. මේ පෝට් එකකට හයි කරන ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් ගන්න වැඩි වෙන්න අපි බෝඩ් එකට දෙන්න ඕන වෝල්ටේජ් එක වැඩි කරන්න ඕන කියලා. බෑ එහෙම බෑ. මොකද දන්නවද? දැන් ඔතන තියෙනවනේ ඩිජිටල් IO පින් තියෙනවා. මෙන්න මේ පැත්තේ ඩිජිටල් IO පින් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඩිජිටල් ආදාන ප්‍රතිදාන ඒවා තියෙනවා. ඕවා සම්බන්ධ වෙලා තියෙන්නේ අර මයික්‍රෝ කන්ට්‍රෝල් එක කියන IC එකේ පින් වල. හරිද? මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් කියන IC එකේ පින් වලට තමයි හයි වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ එක පින් එකකට එළියට දෙන්න පුළුවන් වෝල්ට් 5යි උපරිම වෝල්ට් 5යි මිලි ඇම්පියර් මට මතක හැටියට මිලි ඇම්පියර් 20යි. අපි ඒක පොඩ්ඩක් බලමු ඈ ඉස්සරහ ටියුට් එකේ දාලා තිබ්බා. මිලි ඇම්පියර් 40ක් හෝ 20ක් ඈ. මට හරියට මතක නැහැ පොඩ්ඩක් බලමු. මතක නැත්නම් කොහෙන්ද බලාගන්නේ? මේකට අදාළ ඩේටා ෂීට් එකෙන් එකක් මම පෙන්නන්නම්. හරිද? අපි හිතමු මිලි ඇම්පියර් 40යි කියලා. එතකොට මිලි ඇම්පියර් 40යි. ඒතර ඊට වඩා කොච්චර ගන්න හැදුවත් ගන්න පුළුවන්. ගන්න බෑ. එතකොට මේකට උපකරණ ගොඩාක් හයි කරද්දී මෙයාට මේ හැම උපකරණයකටම කරන්ට් එක දෙන්න බැයි නම් අපිට සිද්ධ වෙනවා ඒ උපකරණ වලට වෙනමම කරන්ට් එක දීලා ඒකෙන් එන සිග්නල් එක විතරක් මයික්‍රෝ කන්ට්‍රෝල් එකට ලබා දෙන්න. තේරෙනවද? එහෙම කරා නම් වැඩි හරි. හරි? ඒක නිකන් පිරමීඩ කරන්ට් එකක් වගේ. ඔව්. කෑලි කෑලි තමයි හදලා දෙන්නේ. පැහැදිලිනේ? උපකරණ ගොඩක් සම්බන්ධ කරද්දී දැන් ඔය ඔයාලා දැකලා තියෙන USB hub මේ තියෙන මගේ ළඟ තියෙන USB hub එකක් මේ වයර් ගොඩ පැටලෙනවනේ ඒකයි වැඩි මේ තියෙන දැන් මේ වෙලාවේදී මගේ ළඟ තියෙන උපකරණ මේ කැමරා අනම්මනම් ඔක්කොම හයි කරන්න බැරි නිසා මගේ ළඟ මේ වගේ USB hub එකක් තියෙනවා මෙච්චර ලොකු එකක් ලංකාවෙන් නම් හොයාගන්න බැරි දෙයක් මේකේ පෝට් 7ක් තියෙනවා දැන් හිතන්න මේ USB hub එකට හරිද මේ USB hub එකට ගොඩාක් උපකරණ හයි කරනවා. පෙන් එහෙම ගොඩාක් හයි කරනවා. එතකොට මේ හැම පෙන් එකක්ම වැඩ කරන්න කරන්ට් එක අරගන්න එක වගේද? මේ USB port එකෙන් අරගන්න. හැබැයි hub එකේ USB port 7ක් තිබ්බට ඒක කම්පියුටර් එකේ එක USB port එකකට හයි වෙන්න ගිහිල්ලා. එතකොට මේකට හයි කරන හැම උපකරණයකටම මේ USB port එකෙන් එන කරන්ට් එක මත. ඒ නිසා USB hub එකේ මේ පැත්තේ අපිට බලා ගන්න පුළුවන්. පේනවා. මේ පැත්තේ වෙනමම power jack එකක් තියෙනවා. ඒතර මේ power jack එකට අපිට පුළුවන් කරන්ට් එක දෙන්න. එතකොට උපකරණ වැඩ කරන්න ඕන කරන්ට් එක මෙහෙන් ගන්නවා. ඒ උපකරණ වලින් දත්ත හෝ මාරු කරන ඒවා විතරක් කම්පියුටර් එකේ USB port එක හරහා කරනවා. ඒකම තමයි ඔය Arduino වලටත් මට කියන්නේ. පැහැදිලිනේ? හරි. තව ප්‍රශ්න තියෙද ප්‍රශ්න? දෙල්ලන්නේ නැහැ Arduino. ඔව් දෙල්ලන්නේ නැහැ මේ බඩු ලොට් එකක් උස්සන් ඇවිල්ලා තියෙන්නේ. කීයක් වුණාද හබ් එකට ගණන් නම් මතක නැහැ මම මේක AliExpress එකෙන් ඒ දවස්වල දාපු එක. ලංකාවේ උපරිම පෝට් 4යි ගන්න තියෙන බලන්න. මේ අලියාගෙන් ගත්ත එකක් සුපිරි භාණ්ඩයක් ඈ. එහෙම එකක්. හරි. Arduino board එක ගැන කියන්න තියෙන සියල්ල කියලා අවසానයි. Arduino program කරන හැටි පල්ලෙහෙන් දාලා තියෙනවා. ඒක මම වෙනම කියන්න යන්නේ නැහැ. practical කරන අතරේ ඒ ප්‍රෝග්‍රෑම් ගැනත් කියලා දෙන්න. එහෙනම් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ඔව් ඒක තමයි. ඊළඟට කතා කරන්න තියෙන්නේ ඇත්තටම මෙහෙමයි හරිද? දැන් ඔය මම පහුගිය අවුරුදු ගණනාවෙම එක එක ඉස්කෝලවල හරි ගුරුවරු වුණු කරන වැඩසටහන් ඒ වගේම ළමයිට මේ දැනුම දෙන වැඩසටහන් ගණනාවකට ගියා. ඒතකොට මට ඒ ඉස්කෝල වලින් කතා කරද්දී සර් මේව සෙමිනාර් එකක් කරමු Arduino වලට මේ මෙහෙමයි කියලා තමයි කතා කරන්නේ. ඒකට මම ගත්තාම කියන්නේ සෙමිනාර් එකට හැබැයි දවස් දෙකක්වත් මට ෆුල් ඩේ ඕනේ වුණොත් තමයි හොඳටම ඉතින් මේක කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඔය පොඩි උන්ට කරන ඔය 10 11 වගේ උන්ට නම් මෙච්චර සර්ව කරන්නේ නැහැ.
ටීචර්ස්ලාට උගන්වද්දි මේ විදිහට කරන්න වෙනවා. හරි ඉතින් දවස් දෙකක් උදේ ඉඳලා ටීචර්ස්ලාටත් ටීචර්ස්ලාට කරන සෙමිනාර්. දවස් දෙකක් උදේ ඉඳලා හවස 4 වෙනකල් සෙමිනාර් ගහනවා දවස් දෙකක්. ඒ ගහලා ප්‍රැක්ටිකල් දෙකයි කරගන්න. හරිද? ඉතින් මේවා පිළිබඳ සම්පූර්ණ දැනුම කිසිම අර මුස්තියක් තියාගන්න නැතුව ඕගොල්ලන්ට දෙනවා නම් ඕකයි වැඩේ. ඉතින් සෑහෙන මේකට කාලයක් යනවා. හැබැයි අද මේ කියලා දුන්න මේ වෙනකල් කියලා දුන්න දේවල් ටික හොඳට අහන් හිටියනම් හරිද? අර ඔළුව මඤ්ඤම් කරගන්න නැතුව හරියට මේක පැහැදිලිව ටික ටික ඔළුවට දාලා ගත්තා නම් ඌට විභාගෙදී ආඩුයිනෝ වලින් මොන වර්ගයක ප්‍රශ්නයක් ආවත් මම දන්නවා ඌ අනිවාර්යෙන් ලියනවා. හරිද? මොකද මේ බෝඩ් එක ගැන පැහැදිලි කිරීම ටික මම ඔක්කොම කරා. හරි? මේකේ සියලුම කොටස් ගැන ඕගොල්ලන්ට පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඒ නිසා ඉස්සරහට ප්‍රැක්ටිකල් වලටත් එහෙමයි. හරිද? ඒක තමයි අවුරුදු 3කට කලින් දවස් 7ක සෙමිනාර් එකකට මගේ ආවයි කියන්නේ. එහෙම තමයි. මේ ඉතින් හරිද? ඉතින් මේවා ගැන සියලුම දේවල් මේ වෙද්දි කියලා තියෙන නිසා ඕන ප්‍රශ්නයක් මේ බෝඩ් එක ගැන අහපුවාවේ හරියට අහන් හිටපු ටිකට මේකට දැන් උත්තර දෙන්න පුළුවන්. හරි? ඒ නිසා මේ මමත් ඇත්තටම ආසම සබ්ජෙක්ට් එක මේක. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රොනික සයිඩ් එකේ මේ ප්‍රෝග්‍රෑමින් ඔක්කොම යනවනේ. ආසම සබ්ජෙක්ට් එක ෆිසික්ස්. ඒ කියන්නේ මේ පැත්තෙන් ගත්තාම ආසම කොටසක් මේක. ඉතින් ඒ දැනුම කිසිම අඩුවක් නැතුව ඕගොල්ලන්ට ඔන්න දීලා තියෙනවා. ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මට්ටමින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ මම කියලා දුන්නා. ඉතින් තව මේක ඇතුලේ කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාලට තේරෙන මට්ටමින් උපරිමයෙන් කියා දෙන්නම්. මේ ටික හරියට අල්ලගත්තොත් මෙතනින් එහා එක්සෑම් විතරක් නෙවෙයි ගොඩ යන්නේ. අනාගත කෝටිපතියෝ බිහි වෙයි අද දවසේ පාඩම හරියට ඔලුවට දාගන්න. හරිද? ඔටෝමේෂන් කරන කෝටිපතියෝ බිහි වෙයි අනාගතේ. හරි? ඔය යසසාර සෙට් වුණා එක වතාවක් ගාමන්ට් එක ප්‍රොජෙක්ට් එකක්. ඌ දැන් අර මගුලක් කරන්න කියලා පිස්සු දෙලා. හරිද? ගාමන්ට් එක ප්‍රොජෙක්ට් එකක් සෙට් වුණා. මම ඔයාලට කියලා තියෙනවා. අර රෙදි බෙල්ට් එකක ලෝගෝ එකක් මහන්න. මීටරෙන් මීටරයට මේ වගේ රෙදි බෙල්ට් එකක් තියෙනවා. ඒ බෙල්ට් එකේ මීටරෙන් මීටරයට පොඩි ලෝගෝ එකක් මහන්න තමයි තියෙන්නේ. ඒකට දැන්ට එක මැෂින් එකකට කෙල්ලෝ දෙන්නෙක් ඩිසයින් කරලා තියෙනවා. එක මැෂින් එකකට කෙල්ලෝ දෙන්නෙක් දාලා තියෙනවා. එක කෙල්ලක් හරියට අර බෙල්ට් එකේ මීටරේ මැනලා දෙනවා. අනිත් කෙල්ල මැෂින් එකේ ඉඳගෙන මල මහනවා. ඒ ලාංඡනේ මහනවා. ඉතින් එක කෙල්ලකට මාසෙකට රුපියල් 30000 වගේ ගානේ කෙල්ලෝ දෙන්නට රුපියල් 60000ක් ගෙවන්න ඕනේ. ඒ වගේ මැෂින් කීයක් තියෙනවා. මූලික වියදමක් කළා ප්‍රාග්ධනයක් වියදම් කළා. මෙයා කරේ ඔය සසරහා මේක ඔටෝමේට් කරා. හරිද? මේක මේ මල මහන වැඩි බෙල්ට් එකේ මහන වැඩි ඒක ඔටෝමැටික් වෙන්න යන්ත්‍රයක් නිෂ්පාදනය කරගත්ත යසසරහා. ඒතර ඌ මේවා කරන්නේ මේ ආඩුයිනෝ වලින්. මහ ලොකුට නැතුව හැබැයි මේ Uno AT Mega 320 chip එක ගන්න නැහැ. ඒකට අර වෙනම SM32 කියලා chip එකක් එනවා. SM32 එකෙන් තමයි ගහන්නේ. මොකද SM32 එක මීට වඩා ස්පීඩ්. හරිද? මට මතක හැටියට එක මැෂින් එකක් ලක්ෂ 7කට කරා. එක මැෂින් එකක් ලක්ෂ 7කට කරා. ගාමන්ට් එකක් ඇතුලේ එක මැෂින් එකක් නෙවෙයිනේ තියෙන්නේ. ඒකට හිතා ගන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒ වගේ. එතකොට අපේ ඔය ඇහැට වෙවින්න දම්සර. උත් මේ බෝඩ් එකේ STM32වත් ඒ කිසිම දෙයක් නැහැ. යසස් කියන්නේ අපේ පන්ති හිටපු ගෝලේ. හරිද? ඒ මොකුත් නැහැ මේ Arduino Uno බෝඩ් එක පාවිච්චි කරලා. මේ IC එක පාවිච්චි කරලා එයාගේම සර්කිට් නිර්මාණය කරලා ඔය Android app එකක් එක්ක දෙනවා මේ වගාබිම කන්ට්‍රෝල් කරන යන්ත්‍රයක්. හරිද? ඒකක් රුපියල් 50000කට විතර විකුණනවා. මට ඉතින් අපේ DSP සමන් මෛත්‍රීපාල සර්වත් එකට ලොකු උදව් කරා එයාට. ඒ බෝඩ් ගැන දත්ත ඔක්කොම දීලා. ඉතින් මම මේ පැත්තෙන් ප්‍රෝග්‍රෑමින් හાર્ඩ්වෙයාර් ගැන එයාට උදව් කරා. එහෙමයි. ඒ නිසා මේවා එතකොට මේ අපේ දැන් මේ මෙතන 21 පන්තියනේ මේක 22 පන්තියේ විශ්ව ඉන්නවනේ. එතකොට විශ්ව මේ වෙද්දි නමක් හදාගෙන තියෙනවා. හරි? එයා මේ Arduino වලින් මේ එක එක නිර්මාණ කළා. මම දැක්ක විශ්ව ගැන මේ ආටිකල් එකකුත් දීලා තිබ්බ නේද විශ්ව. හරිද? එතකොට ඒ වගේ ඊට පස්සේ අපේ 21 පන්තියේ කවුද? ඉෂාන් ඉන්නවා. මම මේ දැනට මම මේ නම් මතක නම් ටිකක් කියන්න. ඉෂාන් වික්කද ඔයා හදපු ප්ලේන් ටික? මට කිව්වා මට දවසක් මේ ඕඩර් එකක් හම්බුණා කියලා. ඒක වික්කද ඉෂාන්? ඉන්නවද ඉෂාන්? මේ Arduino වලින්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන් අර ප්ලේන් වගේක් හදලා තිබ්බ ඉෂාන්. නේද? එතකොට ඒ වගේ යන්න පුළුවන් තැන් එමට. හරිද? යන්න පුළුවන් තැන් එමටයි. ආවයි කියන්නේ. ඒවා වික්කද? ඉෂාන් කීයටද දුන්නේ? කියන කමක් නැහැ නේ කිව්වා. ප්ලේන් එකක් කීයට වගේද වික්කේ? සහ නිෂ්පාදනය වියදම මට පොඩ්ඩක් කියන්න බලන්න. තමුසෙන ලාභ තියාගෙන දන්නේ නැහැ වික්කේ වෙලා. බලමු. එතකොට අර හිටපු කෙල්ලෝ දෙන්නගේ රස්සාවක් නැති වෙනවනේ ඔව් ඉතින් 7000ටලු වික්කේ. ඉෂාන් වියදම කීයක් විතර ගියාද?
සාමාන්‍ය දල වශයෙන් මතක නැද්ද? මේ එතකොට අපි අර දවසකුත් කිව්වේ දැන් අද මේ රුපියල් 4000 වියදම කි. රුපියල් 3000ක් ලාභයින් දැන් අනිත් උන් කියන්න එපා උගෙන් ප්ලේන් ඉල්ලන්න එපා ගිහිල්ලා. මචං රුපියල් 4000 නේ යන්නේ මොනවද බං මෙහෙමයි කියන්නේ. ඒක එයාගේ ව්‍යාපාරය ඉතින් 7-5ක් අඩුව දෙන්න එපා. හරිද? මේ එතකොට අපිට අර නැවේ ප්‍රොජෙක්ට් එක අසෙත් මම ඔයාලට කියලා තියෙනවා. මේ A level වල කරන ප්‍රැක්ටිකල් එක A level වල අපි කරන ප්‍රැක්ටිකල් එක ඒක නැවකට ගහන්න හම්බුණා. A level වල අපි අද දවසේ ඔව් ටයිම් එක තිබ්බොත් බලමු කතා කරන්න ප්‍රැක්ටිකල් එකක් කරනවා මේ උෂ්ණත්ව සංවේදකයක් හරහා කාමරයේ උෂ්ණත්වය මැනලා උෂ්ණත්වය වැඩි නම් ඔටෝමැටික් ෆෑන් එකක් අරගෙන විදිහේ පොඩි සිස්ටම් එකක් අද දවසේ හදාගන්නවා. හරිද? එතකොට ඒක නැවකට ගහන්න ඕනේ. එතකොට සෙන්සර් එක වෙනස්. ෆෑන් එකක් වැඩ කරන්න නෙවෙයි ඒක තිබ්බේ. පොඩි අර මම ඔයාලට පෙන්නුවේ මේ මෙන්න මේ වගේ. මීට වඩා ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක් ඒ වුණාට මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක එන්ජින් එකේ උෂ්ණත්වය කොච්චරද කියලා ඩිස්ප්ලේ කරන්නයි තිබ්බේ. හරිද? ඉතින් ওই ප්‍රොජෙක්ට් එක හම්බුනාට පස්සේ අපි කට්ටිය බැලුවා මේක කෑලි දාලා හදන්න. ඉතින් වියදම මට මතක හැටියට රුපියල් 25000ක් වගේ වියදමක් යන්නේ. ඒ සිස්ටම් එක ගහලා ඉවර කරා. හරි? ඉතින් අපිට මේ ප්‍රොජෙක්ට් එක පිටයයි කියලාත් බයෙන් ලොකු ගණන් කියලා. ඒ නිසා රුපියල් 50000ක් හරි 75000ක් හරි මට මතක නෑ. දැන් අවුරුදු කීපයකට කලින් වෙච්ච සිද්ධියක්. 50000ක් හරි 75000ක් හරි ගාණක් තමයි අපි කිව්වේ. අපිට මෙච්චර ගාණක් දෙන්න අපි මේ සිස්ටම් එක ගහලා දෙන්නම්. නැවේ ඔය ප්‍රොජෙක්ට් එක බාර දුන්නේ කාය කෝල් කරලාගෙන මොනවද මල්ලි ගාණක් කියද්දි හොඳ ගාණක් කියන්නකො මේ රුපියල් 75000 නෙවෙයි. හොඳ කෑලි දාලා අපිට ඔක හදලා දෙන්න මේක. කාලයක් පවතින්න ඕනේ අපිට මුහුදේ. නැව සාමාන්‍ය මාස 6ක් විතර යන්න આવුත් තියෙන. ඒ නිසා මේක අතරමඟදී කැඩෙන්න බෑ හොඳ කෑලි දාලා හදලා දෙන්න. හොඳ කෑලි දාලා තමයි අර රුපියල් 25000 වියදම යන්නේ. පස්සේ ලක්ෂ එකමාරක්. ඒත් මූට මත. අවසානයේ මට මතක හැටියට 375000ක් හරි කොහොම හරි ලක්ෂ 4කට ආසන්න මුදලකට තමයි ප්‍රොජෙක්ට් එක වෙන්නේ. වියදම රුපියල් 25000. හරිද? ඔටෝමේෂන් වලට ඉස්සරහදී ලෝකේ හැදෙනවා සුපිරි මාකට් එකක් ඈ. සුපිරි මාකට් එකක් හැදෙනවා. කවුරු හරි කෙනෙක් මේ බෝඩ් එකෙන් මේ උගන්නන ප්‍රැක්ටිකල් ටික හරියට ඔලුවට දාගෙන මේකේ මූලාරම්භය අරගෙන ඉස්සරහට කරගෙන ගියොත් ඌට නවතින්න පුළුවන් තරම් මම දන්නේ බිල් ගේට්ස් කියන තත්ත්වයට එන්න පුළුවන්. හරිද? ඒ තත්ත්වයට එන්න පුළුවන් වෙයි. මම දැක්කා ජපානයේ ඊයේ හදලා තියෙනවා මේ ඔය ඔක්සිජන් ලෙවල් එක එහෙම බලා ගන්න පොඩි උපකරණයක්. මේව කළා මේ හුස්ම ගන්න වාතයට මෙහෙම අල්ලපුවාම ඔක්කොම ඩිස්ප්ලේ වෙනවා. මේ එම්බෙඩඩ් සිස්ටම් වෙනේව නෙවෙයි. හරිද? ඒ තත්ත්වවලට යන්න පුළුවන්. ඒ නිසා කරගන්න ඇත්තෝ කරගත්තා. අනිත් තුන් උඩ බලාගෙන නිකන් ඔක පාඩමක් විතරනේ. නේද? ජස්ට් ලෙසන් කියලා හිතලා මේකේ තියෙන ටික පාඩම් කරගෙන ඔහේ උඩ බලාගෙන ඉන්නවනම් එහෙම කරගත්තත් කමක් හරිද? එහෙමයි යන්නේ. හරිද? Python බෑ. Python පුරුදු වුණාම පුළුවන්. ගෑන් ළමයිට ඕවා බෑනේ. අපෝ පිස්සුද? කවුද ගෑන් ළමයිට මේව බෑ කියන්නේ? පුළුවන්. ඕන තරම් ඉන්න. ලංකාවේ මේ වයර්ලස් පවර් ට්‍රාන්ස්මිෂන් කවුද පරීක්ෂණ කරන්න කියලා හොයන්න. මොරටුව කැම්පස් එකේ ගර්ල් කෙනෙක් කරා. ලෝකේ ඔය දේවල් එක්ස්පෙරිමන්ට් කරනවා අඩුයි ගොඩක් වෙලාවට. වයර් නැතුව විදුලිය සම්ප්‍රේෂණය කරන්න ක්‍රම පරීක්ෂණ කරනවා මොරටුවේ ගෑන් ළමයි. ඕන තරම් ඉන්නවා. අපේ ඕන තරම්. හරිද? ගෑන් ළමයිට ඕවා හරියන්නේ නැහැ කියන්නේ ඒක බොරු කතාවක්. ට්‍රාන්ස්මිටර් එකයි බැටරි එකයි නැතුව සර් දුන්නේ වෙන අය ඒක තමයිනේ. රුපියල් 25000ක් 30000ක් ගන්නවා ඒකනේ. කවුද මේ ඉෂාන් නේද? අර ප්ලේන් එක රුපියල් 25000ක් 30000ක් වගේ ගන්නවා. හරියට තාක්ෂණය ඉගෙන ගත්තොත් හරිද? යන්න පුළුවන් තැන එමටයි. මේවා නිකන් පාඩමකට සීමා කරලා ඉගෙන ගත්තොත් ඕගොල්ලොන්ට නිකන් විභාගේ පාස් කරගෙන එහෙම ඉන්නත් පුළුවන්. හරිනේ? ඔව් ඒක තමයි. මේක කමෙන්ට්ස් ගොඩක් තියෙනවා. එහෙනම් දවල්ට කාලෙ මුනේ 12:45. එහෙනම් කැමෙන් පස්සේ අපි ප්‍රැක්ටිකල් ටික පටන් ගන්නෙ. ෆෝන් එහෙම charge කරගන්න. ඔය ගේම් නම් මගුල් ගහ ගහ ඉන්න එපා. අර හිටපු කවුන්ට් එක දැන් අඩු වෙලා උදේ. මේක ඉතින් මට කරන්න දෙයක් නැහැ. හරිද? මම මේ පැත්තෙන් මගේ වැඩේ හරියටම කරගෙන යනවා. කිසිම දෙයක් අඩු කරන්නේ නැතුව හොඳටම. හරිද? ඉතින් රැඳිලා ඉඳලා මේ වැඩ ටික අද දවසේදී ඉවරයක් කරගන්න. එතකොට ලබන කහරුවාදා අපිට මේක ඉදිරි ප්‍රැක්ටිකල් ටික කරන්න වේවි. දැන් වෙලාව 12:45නේ. අපි එකමාර වගේ වෙද්දි පටන් ගමු ඈ. එකමාර වගේ වෙද්දි පටන් ගමු. ෆෝන් එකේම charge කරලා ලෑස්ති කරගන්න මම මීටින් එක එන්ඩ් කරනවා. හරි?